වචනය තුල අපට තිබෙන සහනය මිදීම අපි පිළිගමු. එයට හේතුව මේ දිව්‍ය මේ වචනයෙන් අපි ගොඩනගන අපේ ජීවිතය අපි ගොඩනගමින් අපට පුළුවන්කමක් තිබෙන ඉදිරියට ගමන් කරන්න. දෙවියන් වහන්සේගේ සේවය එකමුතුකමේ සේවය උන්වහන්සේගේ සේවය කඩාකප්පල් කිරීමේ සේවයක් නෙවෙයි. උන්වහන්සේගේ සේවය එකමුතුභාවයෙන් උන්වහන්සේ ගොඩනගමින් සිටින්නේ. ඒ නිසා අපි මුල් තැන දෙමු ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උතුම් නාමයට. උන්වහන්සේගේ නාමය අපි උසවමු. හැමදේම අපි උන්වහන්සේගේ නාමය උසවමු. උන්වහන්සේට මහිම ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අපි උසවන විට. යේසුස් වහන්සේගේ නාමය අපි උසවන විට අපට අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ උන්වහන්සේගේ දේවල් අපට අත්හදා බලන්න පුළුවන්. කවදාවත් කිසිම කිතුණුවෙක් කලකිරීමටපත් වෙන්නේ නැහැ. කලකිරීම දේව සේවය නෙවෙයි, දෙවියන් වහන්සේගේ ක්‍රියාව නෙවෙයි. කලකිරීමටපත් වීම ස්වාමින් වහන්සේගේ ක්‍රියාවක් නෙවෙයි. කලකිරීමටපත් වෙන්නේ මිනිස්යන්ගේ මනුෂ්‍යාකාර තිබෙන අදහස් සහ යක්ෂයන්ගෙන් එන සිතුවිලි අදහස් තුලින් මිනිස්යන් කලකිරීමටපත් වෙනවා. ඒ වගේ මිනිස්යන් දුකටපත් වෙනවා. මිනිස්යන් එක එක සිතුවිලි අනුව ජීවත් වෙනවා. අපි නැවත බලමු දේව ලියවිල්ලෙන් අපි බලාගෙන සිටින්නේ පෞද්ගලික උපදේශ කාලවල් සම්බන්ධව. අපි ආරම්භ කළේ පෞද්ගලික උපදේශ සම්බන්ධ. නමුත් අපි දකිනවා මේක තවත් ගැඹුරට යනවායි කියලා අදහස් කීපයක් අපට ලැබෙනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අපට මෙහි කරමින් නැත්නම් උන්වහන්සේ අපට උපදෙස් දෙමින් සිටින්නේ පෞද්ගලිකව ස්වාමින් වහන්සේ සමග අපි කාලය ගත කරන විට නැත්නම් උන්වහන්සේට ප්‍රශ්න කරන විට පොදුවේ උන්වහන්සේ අපට කතා කරන දේවල්මයි උන්වහන්සේ අපට පෞද්ගලිකව කතා කරන්නේ. තවත් අපට පැහැදිලි විස්තර සහිතව අපට දැනගන්න පුළුවන් උන්වහන්සේ කුමක්ද අපට කියන්නේ කියලා. ඉතින් පෞද්ගලිකව උපදෙස් ලබා ගන්න කාලවල අපි බැලුව පද කීපයක්ම අපි තා ඉක්මනින් බලාගෙන යමු. නිකදීමස් ඒ ආගමික මිනිසයා යේසුස් වහන්සේ වෙතට ආවි රාත්‍රී කාලයේදී ඇවිත් ප්‍රශ්න කරා ස්වාමින් වහන්සේගෙන්. නමුත් ස්වාමින් වහන්සේ පිළිතුරක් වශයෙන් දුන්නා. අපි විශේෂයෙන්ම ස්වාමින් වහන්සේගේ පිළිතුර වැඩි කොට අපි සලකන්නේ පෞද්ගලික සමහරකට අපි උපදේශ ලබා ගන්නට පැමිණෙන වෙලාවේදී උන්වහන්සේ දෙන පිළිතුරෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් අපේ ප්‍රශ්නයට වඩා උන්වහන්සේගේ පිළිතුර අපට විශාලයි නැත්නම් වටිනා. සමහරක් අපි අසන ප්‍රශ්න වලට ඇත්තටම ඒවයි ප්‍රයෝජනයක් නැහැ. නමුත් උන්වහන්සේ දෙන පිළිතුරෙන් අපට පුළුවන්කමක් තිබෙනවා තේරුම් ගන්න අපේ සැබෑ ප්‍රශ්නය කුමක්ද කියලා. සමහර මිනිස්යන් පවා අසන ප්‍රශ්න බලපුවාම අපේ ඒවයි කිසි ප්‍රයෝජනයක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැති ප්‍රශ්න අපට තිබෙන්නේ වර්තමානයේ මේ අවස්ථාවේදී මට මොකද අවශ්‍ය කරන්නේ? මට මොකද අවශ්‍ය කරන්නේ මේ මගේ සැබෑ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් අපිට පිළිතුරෙන් දැනගන්න පුළුවන් ඒ ප්‍රශ්නේ සැබවින් මගේ ජීවිතේ තිබෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. නැත්නම් මට අවශ්‍ය කරන දේ. අපි දරුවෙක් අඬන විට අපි දන්නවා දරුවෙකුට අවශ්‍ය කරන්නේ කුමක්ද කියලා. නමුත් ඒ දරුවා සමහරක් විට නොයෙකුත් විදියට හැසිරෙන පටන් ගනී. නමුත් සැබෑ ලෙස අපි දකින්නේ දරුවට තිබෙන ඒ පෝෂණය අවශ්‍ය නිසා තමයි දරුවා එක එක විදියට හැසිරෙන්නේ. ඉතින් මව දන්නව කුමක්ද කියලා. ඒ වගේම දෙවියන් වහන්සේගේ සේවකයන් පවා නැත්නම් උන්වහන්සේගේ ආත්මෙන් ක්‍රියා කරන මනුෂ්‍යයන්ට දන්නව සැබෑ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ නිසා අපට ලැබෙන උපදේශ අපි වැඩි කොට සලකමු අපේ ප්‍රශ්නයට වඩා. ඒට හේතුව සමහර ප්‍රශ්න අපට අවශ්‍ය නැහැ. අපි බලපුවම නිකදීමස් මේ ආගමික මිනිසයා යේසුස් වහන්සේ වෙතට ගිහින් කතා කරා නැත්නම් වර්ණනා කළා ස්වාමිනී ඔබ වහන්සේ දෙවියන් වහන්සේ සැබවින්ම ඔබ වහන්සේ තුල සිටින්නට ඕන නැත්නම් මෙවැනි හාස්කම් සිදු වෙන්නේ නැහැ නැත්නම් මේ දේවල්. ඉතින් යේසුස් වහන්සේ කෙලින්ම කතා කරලා කිව්වේ මොකද්ද ප්‍රශ්නේ කියලා ඔබේ. ඇත්තටම ඔබේ සිතේ තිබෙන මොකද්ද ඔබට අවශ්‍ය කරන දේ. උන්වහන්සේ කිව්වේ දෙවියන් වහන්සේ තුල නැත්නම් ඉහළෙන් මිනිස්සෙක් ඉපදෙන්නේ නැත්නම් ඒ මිනිස්සයාට රාජ්‍ය දේවල් තේරුම් ගන්නටත් බෑ. රාජ්‍ය දේවල් පෙනෙන්නවත් නැහැ. රාජ්‍ය දකින්නටවත් බෑ. ඉතින් මේ මිනිස්සයා අසෝ ප්‍රශ්න නෙවෙයි උන්වහන්සේ දුන්නේ පිළිතුර. උන්වහන්සේ දුන්නේ සැබෑ මේ මිනිස්සයාට අවශ්‍ය කරන දේ. නිකදීමස්ට තිබුණ අවශ්‍යතාවය වෙන මෙයයි මේ මිනිස්සයා ගැලවීම පළමු කොට ලබන්නට ඕන. මිනිස්සෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමාගේ ස්වාමින් බව තේරුම් ගන්නට ඕන. බොහෝ වෙලාවට අපි දකින්නේ මිනිසයන්
කලකිරීමට පත් වෙලා නැත්තම් නොයෙකුත් අදහස් ඇතුව ජීවත් වෙලා සිටින නමුත් එයාගේ තිබෙන ඇත්තට වෙන ප්‍රශ්නයක්. අවුරුදු ගණනාවකට පෙර මම අසපු දේශනාවක් මට මතකයි. ඒ දේශනාවේදී විශේෂයෙන්ම ඊශ්‍රායල් සෙනග ඇයි සැබවින්ම නිතර නිතර මොරගසමින් නැත්තම් සැබවින්ම එයාය නිතර නිතර කොඳුරමින් සිටී මොකද්ද මේ කෙඳිරීමට තිබෙන විසඳුම මොකද්ද කියලා. එයාට ලැබුණු අර ආහාර වේල නෙවෙයි නැත්තම් ඒ මන්නා වලටත් වඩා ඇත්තටම එයාට තිබුණ මෙන්න මෙයා විශාලම ප්‍රශ්නේ. එයාගේ සිතේ අර කොඳුරන එකයි මිමිනීමෙන් එයා සිටියේ නිතර නිතර දොස්තවමින් සිටියේ. එයාගේ මූලික ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ හඬට කීකරු නොවි එයා සිටිය නිසා. මූලික ප්‍රශ්නය. එයාට ඒ ආහාර වේල හෝ නැත්තම් වතුර නොවේ ප්‍රශ්න වෙලා තිබුණේ සැබවින්ම එයාගේ ජීවිතේ තිබෙන නොහැදිලිකාරකම නැත්තම් නොහැදිලිකාරකමට තවත් වචනයක් තමයි අකීකරුකම. දෙවියන් වහන්සේ පැවසූ වචනයට විරුද්ධ වී එයා ක්‍රියා කරේ. දෙවියන් වහන්සේගේ වචනට කීකරු වෙන්න කැමති වුන් නැතිනි. ඒක තමයි එයාගේ තිබෙන විශාලම ප්‍රශ්නේ. ඉතින් දෙවියන් වහන්සේ හොඳටම දන්නා මොකද්ද සැබෑ බෙහෙත ඔබට දෙන්න තිබෙන්නේ කියලා. මොකද්ද ඔබේ ප්‍රශ්නේ? ඇයි ඔබ කොඳුරන්නේ? මොකද්ද කෙඳිරීමට හේතුව? ඉතින් අපි කොඳුරන බව නැත්නම් අපි යම් දේවල් අපි කරනවා අපි කියන්නේ අපි නිදහසට කරුණු කීපයක් දෙනවා දොස් තබනවා අහවල් කෙනා මේ පුද්ගලයා මේ කාරණාව මේ පවුල නැත්නම් අර පවුල නැත්නම් මම ඉපදුන පවුල නිසා නැත්නම් මගේ පරම්පරාවෙන් එන ශාපයක් කියලා අපි ඔක්කොටම නිදහස කරනවා. නමුත් අපි සැබෑ ප්‍රශ්නය මොකද්ද අපේ? සැබෑ ප්‍රශ්නේ මෙන්න මෙයයි අපි කොඳුරන්නේ උන්වහන්සේගේ හඬට අපි කීකරු වී නැත්නම් උන්වහන්සේගේ හඬට අහුම්කන් දී අපි කීකරු වෙන්නේ නැති එක තමයි අපේ සැබෑ ප්‍රශ්නය. අපේ සැබෑ ප්‍රශ්නය. දැන් දරුවෙක් අඬපුවාම අපි දරුවා ආරයි මේ දෑ හැම දෙයක්ම කඩා බෙදන්න පටන් ගන්නවා. ඒ දරුවගේ තියෙන ප්‍රශ්නය මොකද්ද? මව දන්නවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ හොඳටම දන්නවා අපේ ප්‍රශ්නයට නැත්නම් අපට අවශ්‍ය කරන නියම බේත. උන්වහන්සේ යෙහෝවා රාෆා අපගේ සුව කරන්න. උන්වහන්සේට පුළුවන් අපට සැබෑ ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. අපි ඉතින් වටින් පිටින් කොහෙන් හරි ඇවිල්ලා උන්වහන්සේට කියන්න පුළුවන් මට මේ දේ නැත්නම් අර දේ නැත්නම් මේ නමුත් උන්වහන්සේ සැබෑම දන්නවා අපේ සිතේ මොකද්ද අපට තිබෙන සැබෑ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් ඒ වගේම උන්වහන්සේට මිනිස්සුන් ප්‍රශ්න කරපුවාම උන්වහන්සේ පිළිතුරු දුන්නා. උන්වහන්සේ පැහැදිලි ලෙස පිළිතුරු දුන්නා. උන්වහන්සේ ඉතා පැහැදිලි ලෙස පිළිතුරු දුන්නා. උන්වහන්සේ කවදාවත් වරද්ද ගත්තේ නැහැ. උන්වහන්සේගේ ඒ පිළිතුරු වලින් මිනිස්සුෙකුට පුළුවන්කමක් තිබුණා එක්කෝ වෙනස් වෙන්න නැත්තම් එක්කෝ දෙවියන් වහන්සේගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න. ඉතින් අපි දකින්නේ නිකදීමස් තිබුණ විශාලම ප්‍රශ්නේ තමයි මේ මිනිස්සයා ඉහළෙන් නැවත නැත්තම් මේ මිනිස්සයා දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ මිනිස්සයාට දකින්නට බැරි වුණා. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මනුස්සයර දකින්න බැරුණා. ඒට හේතුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය මනුස්සයර දකින්නට ඕන නම් මේ මනුස්සයා නැවත ඉපදෙන්නට ඕන. නැවත ඉපදෙන්නට ඕන. සමහරක් විට මනුෂ්‍යයන් දේශනාවක් පවා ආසා ගැලවීම නොලබපු කෙනෙක්. යේසුස් වහන්සේව හඳුනන්නේ නැති කෙනෙක්. යේසුස් වහන්සේ ගැන අසා තිබෙන නමුත් යේසුස් වහන්සේ තුලට ඇතුල් වී නැහැ මේ මනුෂ්‍යයා. ඉතින් මනුෂ්‍යයන් දේශනා අසන්නට පුළුවන්, දේශකයා විවේචනය කරන්න පුළුවන්, දේශකයාගේ වැරදි සොයන්නට පුළුවන්, මේ මීට වඩා විදියට දේශනා කරන්න ඕන. මේ මනුස්සයා ගැලවීම ලබලා නැහැ. මනුෂ්‍යයට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මේ මනුෂ්‍යයට අවශ්‍ය කරන්නේ මෙන්න මෙයයි. ස්වාමීනි ඔබ වහන්සේ මේ පොළොවට පැමිණුනේ මං වෙනුවෙන් කියලා මේ බයිබලයේ සඳහන් කර තිබෙන මේ දේශකයා පවසනවා. ඒ නිසා මම මගේ මුළු සිතින් විශ්වාස කරනවා යේසුස් වහන්සේ ස්වාමින් බව. මං විශ්වාස කරනවා උන්වහන්සේව දෙවියන් වහන්සේ මලවුන්ගේ නැගිටු බව. ඒ නිසා ඒ විශ්වාසය මම සැබවින්ම ඒ විශ්වාසය තුළ පවතිනවා. ඒ විතරක් නොවේ මං විශ්වාස කරනවා අද දවසේදී මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වී සිටින්නේ මාගේ සිතේ තිබෙන විශ්වාසය සහ මාගේ මුඛයෙන් මා ප්‍රකාශ කරපු දෙයින්. මොකද්ද වෙන්නේ? ඒ මනුෂ්‍යයා තවත් වැරදි විදිහට සිතන්නේ නැහැ. මනුෂ්‍යර දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේවල් එදා පටන් තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ මනුෂ්‍යර වටහා ගන්න පුළුවන්. ඒ මනුෂ්‍යයා කියයි ඔව් සැබවින්ම යම් දෙයක් තිබෙනවා මෙතන. මගේ අභ්‍යන්තරේ වෙනසක් වෙලා තිබෙනවා. මගේ අභ්‍යන්තරේ වෙනසක් වෙලා තිබෙනවා කියලා කියන්නේ සැබවින්ම මට මගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණා. මම දන්නවා මම නිකන් ඔහේ නිකන් විනිශ්චය කරමින් සිටියේ. නමුත් මගේ මූලික ප්‍රශ්නය තිබුණේ මම ගැලවීම නොලබා සිටිය නිසා.
මගේ මනස අවුල් වී තිබුණේ මම අන්ධකාරයේ සිටියේ. ඒ අන්ධකාරයේ සිටින අවස්ථාවේදී ඒ අඳුරු නැත්තම් කළු කණ්ණාඩියක් ඇඳගෙන මම හැම දෙයක් බලමින් සිටියේ. නමුත් දැන් උන්වහන්සේ තුළ මම පැමිණුණාම උන්වහන්සේ ස්වාමින් බවට මම පිළිගත්තයින් පසුව දැන් මම දකින්නේ මේ වචනය මේ මිනිස්සයා කතා කරන දේවල් නැත්තම් මේ කිතුණු භක්තිය කියන නැත්තම් දේව දරුවන් කියන පුද්ගලයන් හරි පුදුමාකාර මිනිස්සයන්. ඒ අය ජීවත් වෙන ජීවිතේ සම්පූර්ණ වෙනස්. මේ මිනිස්සයා කතා කරන දේවල් මට දැන් තේරෙන්න පටන් ගන්නවා. දැන් මිනිස්සෙ ගැලෙම නොලබන තුරු කිසි දෙයක් මේ මිනිස්සට තේරෙන්නේ නැති මේ නිකදීමස් කියන මිනිස්සයාට ගැලවීම නැත්තම් ඉහළෙන් නැවත ඉපදෙන්නට තිබුණා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්නටත් බෑ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නටත් බෑ. මිනිස්සෙක් වතුරෙන් සහ ඒ වගේම අපි දකින්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් සහ උන්වහන්සේගේ ආත්මෙන් ඒ මිනිස්සයා නැවත ඉපදෙන්නේ නැත්තම් ඒ මනුස්සයට කිසිම දෙකින් රාජ්‍යයට ඇතුල් වෙන්නට බෑ. ඉතින් මිනිස්සෙක් රාජ්‍යයට ඇතුල් වුණාම ඒතර දැන් රාජ්‍ය කටයුතු වල මනුස්සයා යෙදී සිටිනවා. යා රාජ්‍ය කටයුතු වල මනුස්සයා පළමු තැන දීලා ඒ මනුස්සයා රාජ්‍ය දේවල් වලට මුල් තැන දීලා ඒ මනුස්සයා ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේම ඊළඟ කාරණා බැලුවා අපි යේසුස් වහන්සේ වෙතට මනුෂ්‍යයන් ඇවිත් පැවසුවා අපිට යක්ෂයන් ඇයි දුරු කරන්න බැරි වුනේ කියලා. මූලික ප්‍රශ්නේ යක්ෂයන් දුරු කරන්න බැරි වුනේ මෙන්න මේකයි හේතුව. යක්ෂය අපිට දුරු කරන්න බැරි වුනේ නොහැදිලිකාරකම නිසා. ඒ නොහැදිලිකාරකමට විසඳුමක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට ඇලුම් වී උන්වහන්සේගේ වචනය මෙනෙහි කරමින් යාත්නා කරමින් කාලය ගත කරන්න එවිට ඔබට පුළුවන්කමක් තිබෙනවා. නොහැදිලිකාරකම ඔබගේ ජීවිතෙන් ඉවත් කරන්න. දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඔබගේ මනස සෝදා නොහැදිලිකාරකම ඉවත් කරන ඔබේ ජීවිතෙන්. ඉතින් මිනිස්සෙකුට නොහැදිලිකාරකම තිබෙන නිසා ඒ මිනිස්සයාට විවිධාකාර අදහස් එන්නට පුළුවන්. මෙන්න මේක යක්ෂයෙක් නොවේයි. මේ මිනිස්සයාට අවශ්‍යයි මේ මනෝවිද්‍යාවයට යවන්නට උනත් නැත්නම් මේ විශේෂ වෛද්‍යවරයෙක් වුණ මේ මිනිස්සයාට මොකක් හරි මේ ඔළුවේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා. ඉතින් ඔය නොයෙකුත් දේවල් එයාගේ ඇදහිල්ල නැති නිසා ඇදහිල්ලේ මදිකම නිසා නැත්නම් නොහැදිලිකාරකම නිසා ඒගොල්ලෝ ඉතින් එක දේවල් මිනිස්සුන්ට කියයි. නැත්නම් මේ මනෝවෛද්‍යවරයා ගාවට අපි යවලා මේ මිනිස්සාව පරීක්ෂා කරලා බලමු මොකද්ද මිනිස්සයාගේ ප්‍රශ්නේ කියලා. නමුත් මේ මිනිස්සාගේ ප්‍රශ්නේ තිබෙන්නේ මෙන්න මේ මිනිස්සයාගේ යකා දුරු කරා නම් මේ මිනිසා නිදහස් වෙනවා. දැන් සමහර ප්‍රශ්න තිබෙන්න පුළුවන්. සමහර මිනිස්සුන්ට වෙනත් ප්‍රශ්න තිබෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙයටම අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේට පිළිතුරක් තිබෙනවා කියලා. දෙවියන් වහන්සේට පුළුවන් ඒ මිනිස්යාව නිදහස් කරන්න, ඒ මිනිස්යාගේ ජීවිතය වෙනස් කරන්න. ඉතින් යක්ෂයන් දුරු කරන්න බැරි නිසා මිනිස්සෙකුට හැකියාවක් නැත්තම් යක්ෂයා දුරු කරන්න ඒක නොහැදිලිකාරකමයි තමයි මූලික ප්‍රශ්නේ වෙන්නේ. පෞද්ගලිකව අපි දකින්නේ යක්ෂයා වේශ වෙලා සිටින මිනිස්සෙක් නිදහස් වෙන්න කැමති නැහැ. නමුත් ඇදහිල්ලෙන් ක්‍රියා කරන දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට ඇදහිල්ල තිබෙන්න ඕන ඒ යක්ෂයන්ට අනකරන්න යේසුස් වහන්සේගේ නාමෙන් ඉවත් වී යන්නේ කියලා. අනකරන්න හැකියාවක් බලයක් තිබෙන. ඉතින් නොහැදිලිකාරකමට විසඳුම තමයි දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි පිළිසිටින්න ඕන. දෙවියන් වහන්සේගේ වචනය තුල අපි ගමන් කරන්න ඕන. ඇදහිල්ල වර්ධනය කර ගන්නට ඕන. ඒව නිදහසට කරුණු දීලා වැඩක් වෙන්නේ නැහැ. අනේ මට ආලේපයක් නැහැ කියලා නැත්තම් මට දන්නේ නැහැ මේ ඕක යක්ෂයෙක් නෙවෙයි ඕක වෙන මොකක් හරි ප්‍රශ්නයක් කියලා. දැන් මම දන්නවා ඔය වෙන ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම අපි හඳුන්වනවා අපි දන්නවා මේක යක්ෂාකාර ක්‍රියාවක් කියලා. අපි තේරුම් ගත්තා නම් මේක යක්ෂයෙක් කියලා. අපට අනිවාර්යයෙන් මේකට විසඳුමක් හොයන්න සමහර කෙනා මාංශයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මාංශයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මුල් කාලේදී මට මතකයි අපි මේ යක්ෂය දුරු කරන්න ගිහිල්ලා අපි නොදැනව සිටියේ මේ යක්ෂයෙක් නෙවෙයි මේ ගෑනු කෙනාට තව ප්‍රශ්නයක් තිබුණේ. වැඩි මහල් කෙනෙක් හිටියා එමස් ළඟින්ම හිටිය කෙනා නිසා අපට පුළුවන්කමක් තිබුණා තේරුම් ගන්න ඒක මේ යක්ෂයෙක් නෙවෙයි අය රංගපාන ගතියක් තමයි ඇගේ ජීවිතේ තිබෙන්නේ යම් වෙනත් ප්‍රශ්නයක් තිබෙන ඒක ඒ නියම ප්‍රශ්නේ වසා දාන්න උමනාවක් නිසා තමයි මෙන්න මේ යක්ෂයෙක් වැහිලා ඉන්නෝයි කියලා සභාවට ඇවිත් සිටින්නේ කියලා. ඉතින් එවැනි වෙනත් ආකාර ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම නොහැදිලිකාරකම අපේ ජීවිතේ තිබෙන්නට පුළුවන්. අපි ඒකට විසඳුමක් සොයා ගන්නට ඕන. ඒ වගේම ඊළඟ අපි දැලුවේ කාරණාව ඇදහිල්ල වැඩි කළ මැනවෙයි කියලා මිනිස්සුන් ඇවිත් උන්වහන්සේගේ උපදෙස් ලබා ගන්නට උන්වහන්සේ ගෝල ඇති උන්වහන්සේ හැරලා කිව්වේ ඇදහිල්ල ඔබට වැඩි කර ගන්න ඕන අනිවාර්යයෙන්ම ඔබ තේරුම් ගන්න ඕන අබ්බ ඇටේක තරම් ඔබට ඇදහිල්ලක් තිබ්බනම් ජීවන වාක්‍ය ඇදහිල්ලක් ඔබට තිබ්බනම් දැන් මිනිස්සුන් ඇදහිල්ල වර්ධනය කරන්නයි කියලා දේශකයන් ගාවට යනවා තැන් වලට යනවා අනේ මට ඇදහිල්ල තිබ්බොත් මට හොඳයි මට ඇදහිල්ල තිබ්බොත් හොඳයි කියලා. නමුත් ස්වාමින් වහන්සේ කියන ඔබට අබ්බ ඇටේක තරම් ඇදහිල්ලක් තිබ්බොත්
දබ ඇටේ තරම් ඇදහිල්ලක් ඔබට ලැබුණේ කොහොමද? යේසුස් වහන්සේ පිළිගත් දවසේදී ඔබට ඇදහිල්ල ලැබුණා. ඇදහිල්ලේ ප්‍රමාණයක් ඔබේ ජීවිතයේ තිබෙනවා දැනටමත්. බයිබලයේ සඳහන් කර තිබෙන්නේ රෝම 12:3 ඇදහිල්ලේ ප්‍රමාණයක් ඔබ වෙතට නැත්නම් ඔබ තුලට පැමිණ තිබෙනවා කියලා. ඇදහිල්ලේ ප්‍රමාණයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ඔබ තුල දැන් තිබෙනවා. ඒ ප්‍රමාණය ඔබට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනේ ඇසීමෙන් නොහැදිලි කාර්යකමට ඉඩ නොදී අකීකරු ක්‍රියාවන්ට ඉඩ නොදී ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගන්න. ඉතින් යේසුස් වහන්සේ හැරලා කිව්වේ ඔබ වර්ධනය කරගන්න ඇදහිල්ල මෙන්න මේ විදිහටයි ඔබ ඔබගේ මුඛයෙන් පවසන්න පටන් ගත්තොත්. ඔබ ඔබගේ මුඛයෙන් පවසන්න පටන් ගන්න. ඔබ ඇටයක තරම් ඔබ ඇදහිල්ලක් තිබ්බනම් එනම් කුඩා නෙවෙයි ඔක ජීවන ඇදහිල්ලක් ඔබට තිබෙන්නේ. ඔබට අවශ්‍ය කරන්නේ ආදිපත්වෙන් ක්‍රියා කරන්න. දැන් විශේෂම උන්වහන්සේ එම ස්ථානයේ පැවසුවේ මේ මිනිස්යන් ඇදහිල්ල වැඩි කරන්නයි කියලා පැවසුවා. නමුත් යේසුස් වහන්සේ පැවසුවේ ඔබගේ ප්‍රකාශනය වැඩි කරන්න. නැතොත් ඔබට අවශ්‍ය කරන්නේ ලූක් 17 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 6 වෙනි පදයේ පැවසුවේ ඔබ ඇටයක තරම් ඔබට ඇදහිල්ලක් තිබ්බනම් ඔබට පුළුවන්කමක් තිබෙන්නට ඕන ආදිපත්‍යයෙන්. ඔබ කතා කරන වචන ගැන ආදිපත්‍යයෙන් කතා කරොත් අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්න ඔබේ ජීවිතයට පැමිණ තිබෙන ප්‍රශ්න නැත්නම් ඇඹිල්ල ගහ තරමට තිබෙන විශාල මුල් ඇද තිබෙන ප්‍රශ්න වලට ඔබට විසඳුමක් තිබෙන්නේ ඔබ ආදිපත්‍යයෙන් ඔබ වචන නිකුත් කරොත් ඔබේ මුඛයෙන්. බොහෝ මිනිස්සුන් ඒ දේ කරන්නේ නැහැ. ප්‍රශ්න ඇති වුණාම අනේ ස්වාමිනී මට ඇදහිල්ල දෙන්න, ස්වාමී මට ඇදහිල්ල තිබ්බොත් මට හොඳයි කියලා, අනේ ස්වාමිනී මට ඇදහිල්ල තිබ්බොත් මට මේ දේ කරන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කිව්වේ අබ ඇටයක තරම් ඔබට ඇදහිල්ල තිබ්බන අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ ඇඹිල්ල ගසට මුල් ඇද තිබෙන ඇඹිල්ල ගසට අන කරන්න, ආදිපත්‍යයෙන් ක්‍රියා කරන්න ඔබගේ වචන බලවන්තයි. ඔබගේ වචන බලවන්තයි. ඔබට පුළුවන් ආදිපත්‍යයෙන් ක්‍රියා කරන්න. ඉතින් ඔබ ආදිපත්‍යයෙන් කතා කරන විට අනිවාර්යයෙන්ම එයදී ඔබට කීකරු වෙයි කියලා මෙතන සඳහන් කර තිබෙනවා. ඉතින් මේ මිනිස්යන්ට ප්‍රශ්නේ තෙවුනේ ඇත්තටම මේ මිනිස්යන් හිතුවේ ආයෙත් ඇදහිල්ල වැඩි කරන්න ඕනේ කියලා. අනේ ස්වාමීන් මගේ ඇදහිල්ල වැඩි කරන්න ඒට හේතුව උන්වහන්සේ ඊට පෙර උන්වහන්සේ විශේෂයෙන්ම කතා කරේ සැබවින්ම උන්වහන්සේ කතා කරේ ඔබේ සහෝදරයෙක් ඔබට විරුද්ධව වැරද්දක් කර තිබෙනවා නම් 7 පාරක් ඇවිත් ඉවරනම් සමාව දෙන්නේ කියලා දවස්පතා එනං ඒ මිනිහයාට ඔබ සමාව දෙයි. ඉතින් මේ මිනිහයා කිව්වා මේකට නම් විශාල ඇදහිල්ලක් අවශ්‍යයි. ඉතින් උන්වහන්සේ කිව්වේ ඔබගේ ඇදහිල්ල වැඩි කිරීමට මෙන්න මේයි ඔබ ආදිපත්‍යයෙන් වචන කතා කරොත්. ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගන්න. ඉතින් බොහෝ මිනිසයන් වචන ප්‍රකාශ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචන නෙවෙයි ප්‍රකාශ කරන්නේ. නිතරම කතා කරන්නේ ඔහේ නිෂ්ප්‍රයෝජන අනවශ්‍ය වචන. ඒවෙන් ඔබගේ ඇදහිල්ල කවදාවත් වර්ධනය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍යයි ආදිපත්‍යයෙන් ඔබ වචන කතා කරන්න. ඊළඟට අපි බලාගෙන ගියේ විවාහ සම්බන්ධව මතයු 19 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ විවාහය ගැන කතා කරා. උන්වහන්සේ විවාහය එපා කළේ නැහැ. උන්වහන්සේ විවාහය ගැන පැහැදිලි කරලා අපට කරුණු දුන්නා. අපි කතා කළා. ඒ වගේම අපි මාක් 10 වෙනි පරිච්ඡේද 28 වෙනි පදයේ උන්වහන්සේ කතා කළේ ඔබ අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්නට යන්නේ ඔබ සැබවින්ම උන්වහන්සේගේ නාමයෙන් යම් දෙයක් කර තිබෙනවා නම් උන්වහන්සේගේ නාමයෙන් ඔබ යම් දෙයක් අත්හැර තිබෙනවා නම් ඔබ වපුරලා තිබෙනවා නම් එන උන්වහන්සේ කියන්නේ ඔබට 100 ගුණයක අස්වැන්නක් ඔබට අනිවාර්යයෙන්ම තිබෙනවයි කියලා. 100 ගුණයක අස්වැන්නක් උන්වහන්සේ ඔබට පොරොන්දු වී තිබෙනවා. අනිවාර්යයෙන්ම ඒ 100 ගුණය ඔබට පුළුවන් මේ පොළොවේ භුක්ති විඳින්න. උන්වහන්සේ පැවසුවේ නැහැ මේ පොළොවෙන් පිට උන්වහන්සේගේ මේ පොළොවේ ඔබට භුක්ති විඳින්න පුළුවන් කියලා. ඉතින් ඔබ තේරුම් ගත්තා නම් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන ඒ ආශිර්වාද ඔබට භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම මතයු 16 වෙනි පරිච්ඡේදය අපි දකින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇවිත් උන්වහන්සේ ගෝලයෙක් ඇවිත් තරවටු කළා. යේසුස් වහන්සේට තරවටු කළා උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරන්න. දෙවියන් වහන්සේ නියම කර තිබුණේ යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් උන්වහන්සේ මරණයට පත් වී ඒ වගේ මරණයෙන් 3 වෙනි දවසේදී මලවුන්ගේ නැගිට උන්වහන්සේ මරණය සම්පූර්ණයෙන්ම පරාජය කරන්න ඕනේ කියලා. ඉතින් උන්වහන්සේ පවසමින් සිටියේ මම නැවත
මරණයෙන් නැවත නැගිටිනොයි කියලා. මම නැවත නැගිටිනොයි කියලා. මම නැවත නැගිටිනොයි කියලා උන්වහන්සේ පැවසුවේ. ඒකෙන් යක්ෂයාට ඒක දරා ගන්න බැරි නැති යක්ෂයා පේත්‍රුස් හරහා ඇවිත් යේසුස් වහන්සේට තරවටු කළා. ඒ තරවටුවට උන්වහන්සේ කෙලිම පිළිතුරක් වශයෙන් දුන්නේ යක්ෂයාට කතා කරලා පැවසුවේ යක්ෂයා මාගෙන් ඉවත් වී යන්නේ කියලා. ඒ නිසා සමහරක් විට යාළුවෝ හිතමිතුරන් ළඟ පහත ඉන්න අයගෙන් අපට වැරදි විදිහට තරවටුවක් එන්නට පුළුවන්. නමුත් අපි ඒ තිබෙන සහෝදර ප්‍රේමය නැති කරන්නේ නැතුව අපි තේරුම් ගන්න ඕන සතුරෙක් ඉන්නවා ඒකේ පස්සෙන් සතුරා උත්සාහ කරන්නේ ભેද ඇති කරන්න. සතුරා උත්සාහ කරන්නේ දේව කැමැත්තෙන් ඔබ විරුද්ධව ඔබව ගෙන යන්න. සතුරා උත්සාහ කරන්නේ ඔබට පහර ගන්න. නමුත් ඔබ තේරුම් ගන්න ඕන ඒ සතුරට විරුද්ධව ඔබ නැගී සිටින්නට ඕන. ඔබේ ප්‍රශ්නය නැත්තම් මාංශ ත්‍රුදිරයක් නෙවෙයි. ඔබේ යුද්ධය තිබෙන මාංශ ත්‍රුදිරයක් සමග නෙවෙයි. ඔබේ යුද්ධය තිබෙන්නේ ආත්මික යක්ෂ බලතල වලට විරුද්ධවයි. ඔබට විරුද්ධව සිටින්නේ යක්ෂයයි. දේව කැමැත්ත ඔබ නොකර සිටින්න. යේසුස් වහන්සේ කෙරීම පේතෘස් දිහා බලා පේතෘස්ට කතා කරලා පැවසුවේ යක්ෂයා මාගෙන් පිට වී යන්න. ඔබ බලන්නේ සාමාන්‍ය වැටිච්ච මිනිස්සෙක් දකින්න විදියටයි. නමුත් දෙවියන් වහන්සේ දකින්න විදිහට ඔබ දකින්නේ. දෙවියන් වහන්සේ දැක තිබෙන්නේ මම මලවුන්ගෙන් නැගිට ඔබව පරාජය කරමින් මම සම්පූර්ණ මිනිස් ජාතියට මේ නිදහස ලබා දෙනවායි කියලා. නමුත් ඔබේ කැමැත්ත ඒක නොවේ. ඔබේ කැමැත්ත මිනිස්යන් වහල් කරගෙන අපායට ගෙන යන. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත මිනිස්යන් නිදහස් වී සිටින්න ඕනේ කියලා. ඉතින් උන්වහන්සේ කතා කළා. ඉතින් ඔබ තේරුම් ගන්න ඕන සතුරා පැමිණෙන්නට පුළුවන් වැරදි ලෙස. නැත්නම් සතුරා ભેද ඇති කරන්න පුළුවන්. ඇවිත් දැන් යේසුස් වහන්සේගේ ගෝලයේ හැටියට පේතෘස් සිටියේ. නමුත් යේසුස් වහන්සේ ගෝලයාව නැති කරේ නැහැ. නැත්නම් ගෝලයාට කිව්වේ නැහැ දැන් ඔබ යක්ෂයන් අහුම්කම් දෙන නිසා ඔබ මගේ ගෝලයෙක් නොවේ කියලා. නමුත් අපි දකින්නේ අන්තිම දක්වා ගෝලයෙක් හැටියට සිටියා. ඒ වගේම පළවෙනි දේශකයෙක් හැටියට සිටියේ. අලුත් ගිවිසුමේ දේශකයා හැටියට සිටියේ මෙන්න පේතෘස් කියන මිනිසයා. උන්වහන්සේ පේතෘස්ව අත්හැරියේ නැහැ. පේතෘස් සමග සිටිය. පේතෘස් තේරුම් අරගෙන ඇති ඔව් සැබවින්ම මම එක වතාවක මම පියාණන් වහන්සේගේ හඬ ඇසුවා. එක වතාවක යේසුස් වහන්සේ පේතෘස්ගෙන් ඇහුවා මං ගැන කොහොමද කියන්නේ කියලා. ඔව් ස්වාමීනි ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ කියලා. ඊට පස්ව පද කීපයකට පසුව මේ යක්ෂයා දැක්කා මේ පේතෘස් නැවත පාවිච්චි කරන්න පුළුවන් කියලා යේසුස් වහන්සේට විරුද්ධව යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ කැමැත්ත නොකර සිටින්න කියලා. පද කීපයකට පසුව අපි දකින්නේ මතෙව් පොතේ අපි මේ කතාව දකින්නේ. මතෙව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ පද කීපයකට පෙර අපි දකින්නේ යේසුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කියලා පැවසූ මිනිසයාම 16 වෙනි පරිච්ඡේද 16 වෙනි පදේ පේතෘස් පැවසුවේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කියලා. ඊට පස්සේ අපි දකින්නේ 22 වෙනි පදේ පේතෘස් සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේට විරුද්ධව සතුරා තුලින් කතා කරන එක වතාවක් අපි දකින්නේ යේසුස් වහන්සේමයි පැවසුවේ සැබවින්ම මේ ඉලිදරව්ව නැත්තම් මේ වාක්‍යය ඔබට කතා කරේ මිනිස්සයා නොවේ. නැත්තම් මේ මාංශික රුධිරයෙන් නොවේ. නමුත් මාගේ පියාණන් වහන්සේ ස්වර්ගයේ වැඩ වාසය කරන පියාණන් වහන්සේ ඔබට කතා කරා. නමුත් පද 8කට පසුව අපි දකින්නේ සමහරක් විට මිනිත්තු කීපයකට පසු වෙන්නට පුළුවන්. අපි දකින්නේ පේතෘස් එකපාරටම යේසුස් වහන්සේට තරවටු කරනවා. යේසුස් වහන්සේට සම්පූර්ණයෙන්ම උන්වහන්සේ කර දේවල් ගැන නැත්නම් උන්වහන්සේ කරන්න යන දේවල් සම්බන්ධව තරවටු කරනවා. ඉතින් අපි දකින්නේ දේවතාවක්. එක වතාවක් අපි දකින දෙවියන් වහන්සේගේ හඬ අසනවා. අනිත් වතාවට අපි දකින්නේ යක්ෂයාගේ හඬ අසනවා. ඒ නිසා කිතුණු භක්තිකයන් හැටියට අපි සෑම දෙයක්ම විමසා බලන්නට ඕන. සෑම දෙයක් අපි තේරුම් ගන්න ඕන. හැම ආත්මයක් අපට විශ්වාස කරන්න බෑ කියලා බයිබලයේ සඳහන් කර තිබෙනවා. පළවෙනි යෝහාන් 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ සෑම ආත්මයක් අපට විශ්වාස කරන්න බෑ. සෑම ආත්මයක් කියන්නේ අපි ආත්ම විමසා බලන්නට ඕන. මොකද්ද මේ ආත්මය? මොකද්ද මේ ආත්මය? මේ ආත්මය තුලින් දෙවියන් වහන්සේ ක්‍රියාවද සිදු වෙන්නේ නැත්නම් මේ ආත්මය තුලින් මනුෂ්‍යයන්ට හානියක් ඇති වෙන කාරණාවක්ද? හැම ආත්මයක්ම අපට පිළිගන්න බෑ. හැම එන සිතුවිල්ලක් අපට පිළිගන්න බෑ මේක දෙවියන් වහන්සේගෙන් කියලා. ඒ නිසා අපි දකින්නේ යේසුස් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම උන්වහන්සේ මතෙව් 15 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය බැලුවේ උන්වහන්සේ ගෝලයන්ට පැවසුව ඔබට තවමත් තේරුන්නේ නැද්දයි කියලා. උන්වහන්සේකින් අදහස් කළ පෙන්눔 කර දුන්නේ සැබවින්ම ඔබට තවමත් තේරුන්නේ නැද්ද? කියන උන්වහන්සේ විටින් විට උන්වහන්සේ මතක් කර දුන්න කාරණාවක්. ගෝලයන් නැවත උන්වහන්සේගෙන් ඇසුවා.
ස්වාමිනී ඔබ වහන්සේ මේ කියපු කාරණාව ගැන අපට පහදලා දෙන්න. ඉතින් උන්වහන්සේ 16 වෙනි පදේ පැවසුවේ ඔබට තවමත් තේරුම් ගන්නට බැරි වුණාද? මොකද්ද මම කියන්න උත්සාහ කරන්නේ කියලා. කටට ඇතුල් වෙන දේ ඔබගේ බඩට ඇතුල් වී ශරීරයෙන් නැත්නම් ඔබගේ ඒ වැසිකිළිට හැරි යනවායි කියලා. නමුත් කටින් පිට වෙන දේවල් වැදගත් කියලා උන්වහන්සේ පැවසුවා මෙතන. ඉතින් කටින් පිට වෙන දේවල් ගැන උන්වහන්සේ විටින් විට උන්වහන්සේ කතා කරයි කියලා අපට ගෝලයන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ 16 වෙනි පදේ පැවසුවේ ඔබට තවමත් තේරුම් නැද්ද කියලා. ඒ කියන්නේ උන්වහන්සේ මුල ඉඳන් උන්වහන්සේ උගන්වමින් මේ පාඩම උගන්වමින් සිටියේ. දැන් සමහර මිනිස්යන් මේ ප්‍රකාශ කිරීම සම්බන්ධව සම්පූර්ණයෙන්ම කියන්නේ මේක වැඩක් නැහැ, මේක විශ්වාස කරන්නේ නැහැ, අපි නම් ඔය නිකන් ඔය ප්‍රකාශ කළා දේවල් ලබා ගන්න බෑ, මේ ප්‍රකාශ කළා ඔබේ ජීවිතය හසුරවන්න බෑ, ඔබට මේ ප්‍රකාශ කරමින් කවදාවත් ඔබට මේ ඇදහිල්ලේ ගමන් කරන්න බෑ, ඔය හැම දෙයක් ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. නමුත් යේසුස් වහන්සේ මේ පදෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ උන්වහන්සේ විටින් විට උන්වහන්සේ උගන්වමින් සිටි මේ පාඩම. නමුත් ඒ ගෝලයන්ට තවමත් මේක වටහා ගන්නට බැරි වුණා. ඒ නිසා උන්වහන්සේ ඇසුවේ අපි 16 වෙනි පදේ කියවමු. උන්වහන්සේ කියනසේක් නුඹලා තවම තේරුම් නැතුව සිටින්නහුද? තවමත් නුඹලාට තේරුන්නේ නැද්ද? ඒ කියන්නේ මට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් ස්වාමින් වහන්සේ මේ ප්‍රකාශ කිරීමේ සම්බන්ධව බොහෝ වතාවේදී උන්වහන්සේ ගෝලයන්ට උගන්වමින් සිටියේ. බොහෝ වරක් උන්වහන්සේ උගන්වමින් සිටියේ. නමුත් මේවාට තේරුන්නේ නැහැ. අද වුණත් සභාවල් වල තවමත් මිනිස්සුන් ඒ සම්බන්ධව විවේචනය කරනවා. තවමත් මේ මිනිස්සුන් කියන්නේ මම කතා කරන දේ ගැන මට ප්‍රශ්නයක් නැහැ. මම මරණය ප්‍රකාශ කරොත් ඒක ප්‍රශ්නයක් නැහැ. මට වෙන්න තින් දේ වෙනවයි කියලා. මම අසනීපයි කියලා පැවසුවා නම්, මම රෝගාතුර සිටිනවා පැවසුවා නම්, මම දිලිඳුයි කියලා පැවසුවා නම්, මම දුප්පත් කියලා පැවසුවා නම්, මම නොවටනා කෙනෙක් කියලා පැවසුවා නම්, මම ඕන දෙයක් පැවසුවත් හරි මම පවසන දේවල් නෙවෙයි සිදු වෙන්නේ. නමුත් සැබවින්ම මට වෙන්න තියෙන දේ වෙනවයි කියලා කියන අදහසෙන් තමයි තවමත් මනුෂ්‍යයන් ජීවත් වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ විටින් විට උන්වහන්සේ ගෝලයන්ට උගන්වමින් සිටියේ. සමහරක් සභාවල තවමත් අපි දකින්නේ සමහරක් ඇදහිලිවන්තෙන් තවමත් ප්‍රකාශ කරන්නේ කැමැති දේ. අපට කැමැති දේ ප්‍රකාශ කරනවා. ඒක නම් ඇත්ත තමයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ පෞද්ගලිකව එකිනෙක කෙනාට වග බලා ගන්නට කියා තිබෙන්නේ කතා කරන වචන ගැන. දෙවියන් වහන්සේ මට දුන්නේ වගකීම ඔබලා කතා කරන දේවල්. උන්වහන්සේ කිව්වේ ඔබ ප්‍රවේශයෙන් එන්න ඔබ කතා කරන දේවල් ගැන. ඔබ වග බලා ගන්න ඔබ කතා කරන දේවල් ගැන. ඉතින් මට අවශ්‍යතාවයක් නැහැ තව කෙනෙක් කතා කරන දේවල්. මට අවශ්‍ය කරන්නේ මම කතා කරන්නේ කොහොමද කියලා. මගේ ආශිර්වාද තිබෙන්නේ මම කතා කරන දේවල්. මට ශාපයක් තිබෙන්නේ මම කතා කරන දේවල් වලින්. ඉතින් මම වඩා හොඳ නැද්ද මම ආශිර්වාදවත් වචන කතා කරොත්? ඒ නිසා බයිබලයේ සඳහන් කර තිබෙන්නේ කවුරු ඔබට ශාප කරත් ඔබ ආශිර්වාද කරන්න. ඒට හේතුව ඔබගේ මුඛයෙන් පිට වෙන දේ තමයි ඔබේ ජීවිතයට බලපාන්නේ. තව කෙනෙක් කරන දේවල් නැත්නම් තව කෙනෙක් කතා කරන දේවල් නෙවෙයි ඔබේ ජීවිතයට බලපාන්නේ. ඇයි? ඔබ දේව දරුවෙක් නිසා. ඔබ දේව දරුවෙක් නිසා ඔබේ ජීවිතයට බලපාන්නේ. ඒ නිසා ඔබ අසන දේවල් ගැන ප්‍රවේශම් වෙන්න, ඒ වගේම ඔබ කතා කරන දේවල් ගැන ඔබ තේරුම් ගන්න. මේක වටිනවා. මට ඊටාම වටිනා කාරණාවක් වටිනා. උති උන්වහන්සේ කිව්වනම් තවමත් ඔබලාට තේරුන්නේ නැහැ කියලා කියන අදහසෙන් මට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා. උන්වහන්සේ විටින් විට මේ ඉගැන්වීම උගන්වමින් සිටියේ මනුෂ්‍යයන්ට. ගෝලයන්ට කතා කරන දේ ගැන ප්‍රවේශම් වෙන්න. අනවශ්‍ය දේවල් ප්‍රකාශ කරන්න එපා. මරණීය වචන ප්‍රකාශ කරන්න එපා. උන්වහන්සේ විටින් විට කතා කළා. උන්වහන්සේ නිතරම මලවුන්ගේ මිනිස්සෙක් නැගිටන්න යන අවස්ථාවේදී උන්වහන්සේ කතා කරලා කිව්වේ ලාසරස් නිදාගෙනයි ඉන්නේ කියලා. ඇයි උන්වහන්සේ විදිහට පැවසුවේ? උන්වහන්සේ දැන සිටියා ලාසරස් නැගිටවන්න ලෙහෙසි මං හරි වචන කතා කරොත්. උන්වහන්සේ ඒ යයිරස්ගේ නිවසට ගිය වෙලාවේදී උන්වහන්සේ අර කුලියට සිටපු ඒ මිනිස්යන් අඬ හිටපු මිනිස්යන් ඉදිරියේ උන්වහන්සේ කිව්වේ ඇයි ඔබ අඬන්නේ? ඒ දියණිය මරණයට පත් වෙලා නොවේ සිටින්නේ නිදාගෙනයි සිටින්නේ කියලා. ඉතින් අපි දකින්නේ උන්වහන්සේ වචන ගැන ප්‍රවේශම් වුණා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ කතා කළේ යෝහාන් 6 වෙනි පරිච්ඡේදයේ 63 වෙනි පදේ උන්වහන්සේ පැවසුවේ මා කතා කරන්නේ ඔබට ජීවන සහ ආත්මික වචන. මම ඔබට කතා කරන්නේ ජීවන සහ ආත්මික වචන. සමහර කර මිනිස්සුන් කියයි මට මේ කට පියාගෙන ඉන්න බැහැයි කියලා. ඔබට හොඳ පාඩමක් තමයි ජීවන වචන මිසක් වෙන කිසි දෙයක් කතා නොකර සිටීම ඔබට හරි වැදගත් වෙනවා. ඒකෙන් ඔබට පුළුවන් ඔබේ කට ප්‍රවේශම් කරගන්න. සමහර මිනිස්සුන් කියයි මට කතා නොකර සිටින්නට බෑ, මට වඩා හොඳයි ඔබ කතා නොකර සිටියොත්. කොහොම හරි ඉගෙන ගන්න පාඩම.
මලානික වචන ප්‍රවසන් නැතුව ඔබ හරි දේ ප්‍රකාශ කරන්න. මේ වාක්‍ය ඔබගේ මුඛයෙන් පහ නොවේවා. ඒ කියන්නේ මේ වචනේ මිසක් වෙන කිසි දෙයක් ඔබගේ මුඛයෙන් පහ වෙන්න ඉඩ දෙන්න එපා. නැත්නම් ඔබගේ මුඛයෙන් නිකුත් වෙන්න ඉඩ දෙන්න එපා. ඉතින් උන්වහන්සේ යොෂුවට අනකරා නම් එනම් උන්වහන්සේ අපටත් කියන්නේ මේ වචනේ ඔබගේ මුඛයෙන් පහ නොවේවා. මේ වචනේ මිසක් වෙන කිසි වචනයක් ඔබ ප්‍රකාශ කරන්න එපා. මේ වචනේ මිසක් වෙන කිසි වචනයක්. මනුෂ්‍යයා මොනවා හිතුවත් කමන්නේ. බාන්තවාදී කියලා කිව්වත් කමන්නේ. නමුත් ඔබ කියන්නේ යේසුස් වහන්සේ පැවසුවේ උන්වහන්සේ ගෝලයන්ට මේ ඉගැන්වීම උගන්වමින් උන්වහන්සේ සිටියේ තවමත් ඔබලාට තේරුන්නේ නැද්ද? අද වුණත් උන්වහන්සේ සභාවේ සිටින මනුෂ්‍යයන්ට ඒ වගේම උන්වහන්සේ බොහෝ කිතුණු භක්තිකන්ට කතා කර කියා දෙන්නේ ඔබට තවමත් තේරෙන්නේ නැද්ද? ඔබ කතා කරන දේවල් වල තමයි ඔබගේ ජීවිතයට විශාල වශයෙන් බලපෑම් ඇති කරන්නේ. ඔබ ශාපය ඔබගේම ජීවිතයට ඇති කරගන්න. ඒ කියන්නේ ඔබගේ ඇත්තටම ඔබගේ වචන ඇත්තටම ඔබගේ වචන ඔබ ප්‍රකාශ කරන මලානික වචන ප්‍රකාශ කරනවා කියලා කියන්නේ ඔබ අතින්ම පීයක් අරගෙන ඔබගේම ශරීරය කපා දානවා හා සමානයි. ඒ හා සමාන අනේ මම රෝගාතුර සිට මම මට කිසි දෙයක් කරන්න බෑ. ඔබ නිතරම ඔබ කතා කරන්නේ මලානික වචන. ඒ කතා කිරීමෙන් ඔබගේ ශරීරයට බාහානි ඇති කරමින් සිටින්නේ. ඊට වඩා හොඳ නැද්ද ඔබ වෙනස්කම් කරොත්? මම අනවශ්‍ය වචන මම කතා කරන්නේ නැහැ. මලානික වචන මම කතා කරන්නේ නැහැ. මම කතා කළා ඇති. මගේ මේ ජීවිතේ මම පැහැදිලිව තේරෙනවා. මගේ අතීතය දැක්කා මට පේනවා මගේ වචන වලින් තමයි මාව මේ ස්ථානෙට ගෙනාවිත් තිබෙන්නේ. අදවත් මම තේරුම් ගත්තා නම් දෙවියන් වහන්සේගේ වචනය බලවන්තයි. උන්වහන්සේගේ වචනය ජීවමානයි. කොයිම දෙමුවත් කඩු කොටලා තියුණුයි. මම මේ ජීවන වචන කතා කරොත් මට පුළුවන් ජීවනයේ භුක්ති විඳින්න. මට පුළුවන් මේ යක්ෂ ආත්ම වලට විරුද්ධව ක්‍රියා කරමින් ඉදිරියට යන්න. සතුරාගේ අහන්නට ඇහුම්කන් දෙන්නේ නැතුව සතුරා කියන දේවල්ට ඇහුම්කන් දීලා ඒ සතුරාගේ අහන්නට ඇහුම්කන් දීලා සතුරා කතා කරන දේවල් කතා නොකර මම ජීවන වචන කතා කරොත් මගේ ජීවිතේට එක ආශිර්වාදයක් වෙනවා. උන්වහන්සේ මෙන්න මේ විදිහට පැවසුවේ මතියු 12 වෙනි පරිච්ඡේදයේ 36 සහ 37 වෙනි පද. තවද මිනිසයන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්න වන්නේයයි නුඹලාට කියමි. මක්නිසාද නුඹේ වචන වලින් නුඹ නිදොස් කරනු ලබන්නේය. නුඹේ වචන වලින් නුඹ වරදට පත් කරනු ලබන්නේයයි කීසේක. කවුද මේ පැවසුවේ? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ මේ වචන පැවසුවේ. උන්වහන්සේගේ වචන. උන්වහන්සේ පැවසු වචන කොයිතරම් වැදගත්ද? අපි කියන්නේ මේක සාමාන්‍ය මෙන්න මේ සභාව උගන්වන ඔය විදිහටයි කියලා. මේ ඇදහිල්ලේ සභාව, මේ වචනීය සභාව, මේ ප්‍රකාශ කරන මනුෂ්‍ය එක් නම් මේගොල්ලෝ නම් කර තිබෙනවා. අප ගැන බොහෝ නම් හදා තිබෙන ඒගොල්ලෝ. නමුත් ඇත්ත කතාව මෙන්න මේයි. අපි වචනය විශ්වාස කරන සභාවක්. වචනය ප්‍රකාශ කරන සභාවක්. ඔබ විශ්වාස කරන දේ ප්‍රකාශ කරන එක හොඳ කාරණාවක්. විශ්වාස කරන දේ ප්‍රකාශ කරන එක සැබෑ ඇදහිලිවන්තයෙකුගේ ගතිගුණයක්. ඒක සැබෑ ඇදහිලිවන්තයෙකුගේ ගතිගුණයක්. ඉතින් මෙතන සඳහන් කර තිබෙන්නේ සෑම නිෂ්ප්‍රයෝජන හිස් දෙඩවිලි වලට උන්වහන්සේ කතා කළ මෙතන සඳහන් කර තිබෙන්නේ මනුෂ්‍යයන් කතා කරන මේ හිස් වචන වලට නිෂ්ප්‍රයෝජන වචන වලට උන්වහන්සේ කියන්නේ අපි ගණන් දෙන්නට ඕනේ කියලා. විනිශ්චය දවසේදී. අපි ගණන් දෙන්නට ඕන විනිශ්චය දවසේදී. අපි කතා කරන හැම නිෂ්ප්‍රයෝජන වචන වලට. දැන් ඒක අදහස් කරන්නේ නැහැ. ඔබ ඇඹුල් මුණක් දාගෙන ඉඳගෙන ඔබ කිසිම විහිළුවක් මුකුත් කරන්නේත් නැතුව සිනහාවක් නැතුව ආගමික විදියට ජීවත් වෙන එක නෙවෙයි උතන කියන්නේ. නිෂ්ප්‍රයෝජන වචන ගැන ඔබ බලන්න බයිබලයේ බොහෝ දේවල් සඳහන් කර තිබෙනවා. හිතෝපදේශය ඔබ කියවගෙන ගියාම බලා ගන්න පුළුවන් කොයිතරම් නිෂ්ප්‍රයෝජන වචන තිබෙනවද කියලා. නිෂ්ප්‍රයෝජන වචන අනවශ්‍ය ඔබේ ශරීරයටත් ඔබේ ජීවිතයටත් දේව කැමැත්ත නොකර සිටින්නටත් දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව කතා කරන වචන වටහා ගත්තා නම් ඔබ බොහෝ මිනිස්යන් ඒක පුරුද්දක් කර තිබෙනවා. හේ නිකරුණේ වචන කතා කරනවා. නිකරුණේ වචන කතා කරනවා. අපිට දැන් තිබෙන සමහරක් කරන මිනිස්යන් කතානේ hina කාලා මැරෙනවයි කියලා මම. කවදා හරි දවසක ඔක සිද්ධ වුණා නම් අපි කියයි මිනිස්සයා පැවසුවනේ නම් hina කාලා කවදා හරි මැරෙනවයි කියලා. අද මැරුණානේ මිනිස්සයා. කීපු දේ මිනිස්සයාටම සිද්ධ වුණා. දැන් බොහෝ මිනිස්යන් ওই විදිහට ප්‍රකාශ කරනවා ඔබට hina වෙවි මැරෙන්න අවශ්‍යතාවය නැහැ. මම hina වෙවි ජීවත් වෙනවයි කියලා පවසන්න. වෙනස් කරන්න ඔබ.
ඒ ඇවිත් තිබෙන වචන ඔබගේ ජීවිතේ එන විට ඒක මරණීය වචනයක් නම් ජීවනයට ඇතුල් කරන්න ඔබ ජීවනය කතා කරන එකත් සමග. අපි ජීවත් වෙන්නේ බලවත් ලෝකයක. වචන ලෝකයක අපි ජීවත් වෙන්නේ. වචන වලින් තමයි අපි ජීවත් වෙන්නේ. නිසා අපි කවදාත් ඔබට සිනාසෙමින් මැරෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට සිනාසෙමින් ජීවත් වෙන්න පුළුවන්. වෙනස් කරමු. අපි කිතුණු භක්තිකයන් ඒ යක්ෂාකාර වචන වලට අපි ඒවට විරුද්ධව අපි සිටිමු. අපි කියමු ස්වාමීනි මම කවදාවත් සිනා වෙමින් මැරෙන්නේ නැහැ. මම සිනා වෙමින් ජීවත් වී ස්වාමින් වහන්සේගේ නාමය ප්‍රකාශ කරනවා. ඒක ඔබ හරවන දෙවියන් වහන්සේගේ වචනය සමග යක්ෂයාටත් ඇති බයිබල් පොතක් ඇති යක්ෂයාටත් ඇති. ඒ නිසා යක්ෂයා මනුෂ්‍යයන් උගන්වමින් සිටින්නේ සිතුවිලි අදහස් වලින් ඒ පොතෙන්. නමුත් ඔබ තෝරගන්න යක්ෂයා කතා කරන හැම දෙයක්ම නිෂ්ප්‍රයෝජනයි. යක්ෂයා උත්සාහ කරන්නේ ඔබගේ මුඛය සොලවන්න. නපුරා උත්සාහ කරන්නේ ඔබගේ මුඛය සොලවන්න. ඔබගේ මුඛය සොලව ගත්තා නම් නපුරාට පුළුවන් ඔබව හසු කරන්න. නපුරා උත්සාහ කරන බම් බයිබලයේ ඔබ ගිහින් කියවන බලා ගන්න පුළුවන් ඔබට හිතෝපදේශයේ නපුරා නිතරම බලා සිටින්නේ ඔබගේ මුඛය සොලවන්න. ඒ සොලවීමෙන් ඔබට යක්ෂයාට පුළුවන් ඔබේ ජීවිතේ විනාශයක් ඇති කරන්න. ඉතින් ඔබ තෝරගන්නට ඕන ඔබගේ වචන වලට ඔබ ගණන් දෙන්න ඕන. ඉතින් උන්වහන්සේ කියන්නේ ඔබ කතා කරන වචන වලින් ඔබ නිදොස් වෙනව නැත්නම් ඔබ ධර්මිෂ්ඨ 37 වෙනි පදේ කියවමු නැවත. මක්නිසාද නුඹේ වචන වලින් නුඹ නිදොස් කරනු ලබන්නේය. නුඹේ වචන වලින් නුඹ වරදටපත් කරනු ලබන්නේයයි කීසේක. වරදටපත් කරනු ලබන්නේය. ඒ වරදටපත් වීමක් ඔබට අවශ්‍යද නැත්නම් ඔබ නිදහස් වෙන්න කැමතිද? නිදහසේ ජීවත් වීම බන්ධනයට වඩා හොඳයි. මිනිස්සෙක් නිදහසේ ජීවත් වෙන එක වඩා හොඳයි බන්ධනේ ජීවත් වෙනට වඩා. අපි නිදහසෙම සුවෙන් ජීවත් වෙමු, සුවේ ප්‍රකාශ කරමු. තවත් පදයක් බලමු අපි දෙවනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදය හරවව සැබෑවේ ඔබ ඇදහිල්ලේ මිනිස්සෙක් නම්. ඔව් මම නම් ඇදහිල්ලේ මිනිස්සෙක්, මම නම් ඇදහිල්ල විශ්වාස කරනවා, මම ඇදහිලිවන්තයෙක්, මම ශුද්ධවන්තයෙක්, මම අන් භාෂාවෙන් කතා කරන කෙනෙක්. මම විශ්වාස කරනවා බයිබලයේ මුළු බයිබලයේ මම විශ්වාස කරන සම්පූර්ණ බයිබලයේ විශ්වාස කරන සභාවකටයි මම යන්නේ. සම්පූර්ණ බයිබලයේ විශ්වාස කරන සභාවකටයි මම යන්නේ. එහෙනම් බලමු මේ පදෙන් 4 වෙනි පරිච්ඡේදය හරව 13 වෙනි පදය අපි කියවමු. තවද මම විශ්වාස කෙලෙමි. ඒ නිසා කතා කෙලෙමි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මය ඇත්තා වූ අපිත් විශ්වාස කරමුව. එබැවින් කතා කරමුව. අපිත් විශ්වාස කරමු. ඒ සමග අපි කතා කරමු. ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබ විශ්වාස කරන දේ කතා කරන්න. එනම් මොහොතක් කල්පනා කරලා බලන්න ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබ 100%ක් ඔබ ඇදහිලිවන්තයෙක්. ඔබ විශ්වාස කරන දේ කතා කරන කෙනෙක්. විශ්වාස කරන දේ කතා ඔබ සිතින් විශ්වාස කරමින් ඔබේ මුඛයෙන් පවසන. ඒ කියන්නේ මටත් මෙම ඇදහිල්ලේ ආත්මයක් තිබෙනවා. දෙවියන් වහන්සේට පුළුවන්කමක් තිබෙනවා මේ ආත්මය තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ ගණන් කතා පොතේ 14 වෙනි පරිච්ඡේදය. එතන සඳහන් වී තිබෙන්නේ විශේෂයෙන්ම කාලේබ් කියන මනුෂ්‍යයාට තිබුණේ වෙන ආත්මයක් කියලා දෙවියන් වහන්සේ පැවසුවා. ඒ වෙන ආත්මය තමයි කාලේබ් කියන මනුෂ්‍යයා යොෂුවා සමග සිටිය කෙනා. එයාට 아무තු ආත්මයක් තිබුණේ. මේ මනුස්සයා කිව්වේ මම විශ්වාස කරන දේ මම ප්‍රකාශ කළා. ස්වාමින් වහන්සේ මට පැවසුවා පොරොන්දු දේශයක් මම ඔබට නියම කර තිබෙනවා. පොරොන්දු දේශයේ කිරි සහ පැණි වලින් උතුරන දේශයකට මම ඔබව ගෙනෙන්නේ කියලා. ඒ මනුෂ්‍යයා ඒ වචනේ විශ්වාස කරා. ඒ පදේ කියවන්න. ගණන් කතා පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ. එහෙත් මාගේ මෙහෙකරු කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද වෙන ආකාර ආත්මයක් නැත්නම් වෙන ආකාර සිතක්. මොකද්ද සිත? ඇදහිල්ලේ ආත්මයක්. ඇදහිල්ලේ සිතක්. දිගටම කියවමු. ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහුගේ දේශයට මම ඔහු පමුණුවන්නෙමි. ඔහුගේ දේශයේද එය හිමි කරගන්නේය. ඔව්. ඉතින් මෙතන සඳහන් කර තිබෙන විශේෂයෙන්ම වෙන ආත්මයක් තිබුණේ සම්පූර්ණ ලෙස මා අනුගමනය කළා. දැන් කාලේ පැවසුවේ නැහැ මට බෑ මට අමාරුයි අපට අපහසුයි. ගණන් කතාවේ 14 වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ කාලේබ් දෙවියන් වහන්සේ සාක්ෂි දරුවා කාලේබ්ගේ ජීවිතය සම්බන්ධව කාලේබ්ට කිව්වේ අමුතු ආත්මයක් මේ මනුස්සයාට තිබෙන්නේ. මම කියපු හැම දෙයක්ම විශ්වාස කරලා ප්‍රකාශ කරනවා. මුණාවුනත් කවන්නේ දෙවියන් වහන්සේ කිව්වයි කියලා විශ්වාස කරලා ප්‍රකාශ කරනවා. ඒට හේතුව දෙවියන් වහන්සේ නිකරුණේ මේ බයිබලයේ පුරවල නැහැ වචන වලින්. උන්වහන්සේ නිකරුණේ ඔබට වචන කතා කරන්නේ නැහැ. උන්වහන්සේ පැවසුවේ වචනේ මෙන්න මේයි. මා කතා කරන දේ කවදාවත් හිස්ව හැරී එන්නේ නැහැ.
මා යවාපු කාරණාව ඉෂ්ට කරලයි නැවත පැමිණෙන්නේ. දැන් අපට පුළුවන් දෙයක වටහා ගන්න. අපට පුළුවන් දෙයක විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ කියන්නේ මම මිනිස්සෙක් නොවේ බොරු කියන්න. ඒ කියන්නේ මම කියපු දේ මම ඉෂ්ට කරනවා. ඉතින් මම ඔබට යමක් පැවසුවා නම් ඔබත් ඒ දේ විශ්වාස කරලා පවසන විට ඒ වචනය තමයි ඔබේ ජීවිතේ ක්‍රියා කරමින් නැවත හැරි එන්නේ ප්‍රතිඵල ලබා ඔබ වෙනුවෙන්. දෙවියන් වහන්සේ පැවසුවා නම් මං කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා. ඒ වගේම උන්වහන්සේ පවසා තිබෙනවා නම් මාගේ වචනේ කවදාවත් හිස්ව හැරි එන්නේ නැහැ කියලා. උන්වහන්සේ කියන අපටත් අවශ්‍ය කරන්නේ ඒ වචන අපේ සිතට දමා ප්‍රකාශ කරන්න. දැන් සමහරක් කරන මිනිස්සුන් කියන ඕම අපි දෙවියන් වහන්සේ කියන දේ අපිට කතා කරන්න බෑ. ඔබ දන්නවා දෙවියන් වහන්සේ අපව මැව්වේ උන්වහන්සේගේ සමානත්වයටයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේ හා සමානව මා කියන දේ පමණක් ඔබ කියන්න. මා කියන දේ කියලා ඒ දේ පමණක් ප්‍රකාශ කරන්න. දැන් බයිබලයේ ප්‍රකාශ කීමේ වචනේ ඒ කාර්යයක් තමයි දිගින් දිගටම උන්වහන්සේ කියන දේ ප්‍රකාශ කරමින් සිටින්න. ප්‍රතිඵල ගැන බය වෙන්න එපා. ඒක උන්වහන්සේට බාර කරන්න. ස්වාමිනී ඔබ වහන්සේ මෙසේ පැවසුවේ නිසා මමත් ඒ ආකාර පවසනවා. මේක මගේ කාරණාවක් නෙවෙයි. ඔබ වහන්සේ පැවසුව නිසා මම පවසන්නේ. ඒක ඉෂ්ට වුණ නැත්නම් එන ඔබ වහන්සේ බලාගන්න එක. මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ වහන්සේ මට කියපු දේ මම ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේ පැවසුවා නම් අපට අනිවාර්යයෙන්ම කිරි සහ පැණි වලින් උතුරන දේශයකට ඔබ වහන්සේ අපව ගෙන එනවයි කියලා මිස්රයෙන් අපව ගලවා කිරි සහ පැණි වලින් උතුරන දේශයට අපව ගෙන එනවයි කියලා ඔබ වහන්සේ පැවසුවා නම් නික්මයා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ අනිවාර්යයෙන්ම මම ඒක සත්‍ය වශයෙන් විශ්වාස කරනවා. විශ්වාස කිරීම අපේ පැත්තේ. ඉතින් අපි දකින්නේ මම විශ්වාස කරන දේ මම ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරන දේ මම ප්‍රකාශ කරනවා. මම ඇදහිලිවන්තයෙක් හැටියට යම් සභාවක මට සිටින්නට පුළුවන්. අපට ওই ප්‍රකාශ කිරීමේ වචන ගැන අපට වැඩක් නැහැ. අපට ඉතින් කැමති දේ ප්‍රකාශ කරනවා අපි. දැන් අපි දකින්නේ යෝහාන් බෞතිස්තගේ පියාට සිද්ධ වුණා හොඳ අත්දැකීමක් ඇති වුණා. ඒ පියාට මාස 9ක කාලයක් තිස්සේදී කට පියාගෙන ඉන්න සිද්ධ වුණා. ඇයි? ඒ මිනිස්යාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නට ආපු වෙලාවේදී වචනයක් කතා කරපු වෙලාවේදී ඔබට දරුවෙක් ලැබෙන්න යන්නේ මේ දරුවෝ විශේෂ දරුවෙක් වෙන්නට යන්නේ මෙන්න මේ තරම් දුරට දෙවියන් වහන්සේ කතා කරමින් සිටියේ සකරයා කියන මිනිස්යාට. නමුත් මේ මිනිස්යා කිව්වා අනේ මම නම් වයසට ගිහිල්ලා සිටින්නේ මට කොහෙද දරුවෙක් මේල අවස්ථාව ලබා ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. දෙවියන් වහන්සේ කිව්වා අදින් පස්සේ ඔබ කතා කරන්නේ දරුවා ඉපදෙනකම්. දරුවා ඉපදෙනකම් අදින් පස්සේ ඔබ කතා එක වචනයක් ඔබේ මුඛයෙන් ඔබ නිකුත් කරන්නේ නැහැ. කොයිතරම් භයානක කාරණාවක්ද? සමහරක් කියන කට පියාගෙන ඉන්න එක වඩා හොඳය. නිෂ්ප්‍රයෝජන වචන කතා කරනවට වඩා හොඳයි කට පාවිච්චි නොකර සිටීම. අනවශ්‍ය වචන කතා කරන්නේ නැතුව කතා කිරීමෙන් අපි අනවශ්‍ය විදියට අපි දෙවලට මුහුණ දෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි මතියු 15 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට බැලුවේ යේසුස් වහන්සේ පැවසුවේ උන්වහන්සේ හිටවපු නැති දෙයක් උන්වහන්සේ ඒක උගුල්ලලා දානවායි කියලා. උන්වහන්සේ හිටවපු නැති දෙයක් උන්වහන්සේ උගුල්ලලා දානවා. ඒ නිසා අපි අපේ ජීවිතවල සමහර දේවල් උන්වහන්සේ උගුල්ලලා දාන අවස්ථාවේදී උන්වහන්සේ කියන ස්වාමීනි ඔබ වහන්සේ උගුල්ලලා දාන්න ඔබ වහන්සේ උගුල්ලලා දාන්න මට ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේගේ වචනය පැමිණ උන්වහන්සේ උගුල්ලලා දාය සමහර දේවල් ඒ නිසා උන්වහන්සේට ඉඩ දෙන්න සමහර දේවල් උගුල්ලලා දාන්න. ඒවා වැඩක් නැහැ. ඒ පළවලින් ඔබේ ජීවිතයට හානියක් සිදු වෙනවා. ඒට හේතු උන්වහන්සේ කිව්වේ අන්ධයෙකුට පුළුවන්ද අන්ධ මිනිස්සුෙකුට මඟ පෙන්වන්න. ඒ කවදාවත් ඒක කරන්න බැරි කාරණාවක්. ඉතින් උන්වහන්සේ කිව්වේ අන්ධ මිනිස්සු අත්තර දාන්න. කියන්නේ ආත්මිකව අන්ධව සිටින මිනිස්සුන් අත්තර දාන්න. ලෝකයා සමහර දේවල් සබාවල් දිහා බලා එක් දේවල් කියන්න පුළුවන්. මාංශාකාරව ජීවත් වෙන මිනිස්සුන් ආත්මික සබාවල් දිහා බලා අනවශ්‍ය දේවල් ප්‍රකාශ කරන්න පුළුවන්. සමහරක් ඊට මිනිස්සුෙකුට පුළුවන් අන්ධකාරයේ ජීවත් වෙන. අපි හරවමු පළවෙනි යෝහාන් පොතට. පළවෙනි යෝහාන් සමහරක් ඊට ගැලවීම ලබාගත් ආලෝකයේ ගමන් කරපු කාලයක් යම් කෙනෙකුට පුළුවන්කමක් තිබෙනවා අන්ධකාරයේ ජීවත් වෙන්න. ඒට හේතුව පළවෙනි යෝහාන් පොත ලියා තිබෙන ලෝකයට නෙවෙයි සබාවේ සිටින මිනිස්සුන්ටයි. ඉතින් සමහරක් කිතුණු භක්තිකයන්ගේ ජීවිතවල මෙවැනි අත්දැකීම් තිබෙන්නට පුළුවන්. අපි කියවමු දෙවෙනි පරිච්ඡේදය 8 වෙනි පදයේ සිට. නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි. එය උන්වහන්සේ තුලද නුඹලා තුලද සැබෑය. මක්නිසාද අන්ධකාරය පහවේගෙන යයි. සැබෑ වූ ආලෝකය දැනටම බබලයි.
ආලෝකයේ පවතිමි කියමින් තමාගේ සහෝදරයට වෛර වන්නා මේ තාක් අඳුරේ සිටී. ඔව් ඉතින් මෙතන කියන්නේ ආලෝකයේ පවතිනොයි කියලා තමාගේ සහෝදරයට වෛර කරන කෙනෙක් නම් උන්වහන්සේ කියන්නේ තවමත් අන්ධකාරයේ සිටින්නේ. ඒ කියන්නේ මට පුළුවන් ආලෝකයේ ගමන් කරන්න. නමුත් අන්ධකාරය නිසා මට දෙවියන් වහන්සේගේ දේවල් පේන්නේ නැහැ සමහරක් විට. ඇයි? මා තුල වෛරයක්ම බැඳගෙන සිටින නිසා. ඉතින් මා දකින්නේ මෙතන සමහරක් විට කිතුණු භක්තිකයන් සිතන්නේ ලෝකයේ මිනිස්සුන් විතරයි අන්ධකාරයේ සිටින්නේ කියලා. මෙතන සඳහන් කර තිබෙන්නේ මම මගේ සහෝදරයෙකුට වෛර කරනවා නම් දැනටමත් මම අන්ධකාරයේ සිටින්නේ. දැනටමත් මම අන්ධකාරයේ සිටින්නේ. කියන්නේ ස්වභාවයේ සිටින පුද්ගලයෙකුටත් පුළුවන් අන්ධකාරයේ සිටින්න. ඒ මනුෂ්‍යරත් පුළුවන් අන්ධකාරයේ සිටින්න. ඉතින් සමහරකට දෙවියන් වහන්සේ කියයි ඒ අන්ධයාට ඉඩ දෙන්න අන්ධකාරකමේ ජීවත් වෙන්න කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මනුෂ්‍යයා අන්ධයෙකුට ජීවත් වෙන්න කැමති නම් හිටපු දෙන්න. අඳුරේ ජීවත් වෙන්න කැමති නම් ඒ මනුෂ්‍යයා හිටපු දෙන්න. දිගටම කියවමු 10 වෙනි පදේ. තමාගේ සහෝදරයට ප්‍රේම වන්නා ආලෝකයේ පවතී. පැකිලීමට කාරණයක්ද ඔහු තුල නැත. දිගටම කියවන්න. නමුත් තමාගේ සහෝදරයට වෛර වන්නා අන්ධකාරයේ සිටී. අන්ධකාරයේ හැසිරෙයි. අන්ධකාරය ඔහුගේ අන්ධ කළ නිසා තමා කොතැනට යන්නේදයි ඔහු නොදනී. ඔව්. කොතැනටද යනවයි කියලා දන්නේවත් නැහැ. අන්ධකාරයේ සිටින මිනිස්සුත් අපි දකින්නේ ලෝකයට විතරක් මේක සමාන කරන්න බෑ. මාංශයෙන් අන්ධකාරයේ කිතුණු භක්තිකයන් පවා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මට අන්ධයෙකුට ජීවත් වෙන්න පුළුවන්. ඇයි? දෙවියන් වහන්සේගේ දේවල් වලට පෙනෙන්නේවත් නැහැ. දෙවියන් වහන්සේ මොකක්ද කතා කරන්නේ කියලා මට පෙනෙන්නේවත් නැහැ. ඉතින් උන්වහන්සේ කිව්වේ අන්ධ මිනිස්සයා අතර දාන්න අන්ධ මිනිස්සයන් අන්ධකාරකමේ ජීවත් වෙන්න නැත්නම් අඳුරේ ජීවත් වෙන මිනිස්සයන්ට මඟ පෙන්වනවා. ඊට වඩා දෙයක් සිදු වෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ පැල නොකරපු දෙයක් උන්වහන්සේ උගුලට දානවායි කියලා. ඉතින් ලෝකයා විතරක් නෙවෙයි අප සබාව අතර තිබෙනටත් පුළුවන් අපි අන්ධකාරයේ ජීවත් වෙන්න පුළුවන්. නිසා අපි දෙවියන් වහන්සේගේ වචනයට අවනත වී ප්‍රේමයෙන් එකිනෙක කෙනාට වෛර නොකර අපි සිටිමු. අපි තේරුම් ගමු දෙවියන් වහන්සේගේ වචනය උතුම්. උන්වහන්සේගේ වචනය ආලෝකයයි. උන්වහන්සේගේ ප්‍රේමය ආලෝකයයි. උන්වහන්සේගේ ප්‍රේමයෙන් ගමන් කරන මනුෂ්‍ය ආලෝකයේ ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ ප්‍රේමයෙන් ගමන් කරන සෑම කෙනෙක්ම ආලෝකයේ ජීවත් වෙන අන්ධකාරයේ ජීවත් වෙන මනුෂ්‍ය අඳුරේ ජීවත් වෙන්නේ. මනුෂ්‍ය තින් අනිත් අයත් නොමගගෙන යන්නටයි ඒ මනුෂ්‍යගේ තිබෙන අන්ධකාර ස්වභාවය. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ අන්ධව ජීවත් වෙන මනුෂ්‍යයන්ම අතර දාන්න ඒගොල්ලෝ අන්ධකාර ජීවත් වෙන මනුෂ්‍යයන් අන්ධකාරයේ සිටින මනුෂ්‍යයන්ම මඟ පෙන්නයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ අප කැඳවා තිබෙන්නේ උන්වහන්සේ ගෝලයන් ඇවිත් උන්වහන්සේට කතා කරපු වෙලාවේදී මේ අවස්ථාවේ විශේෂයෙන් මතියු 15 වෙනි පරිච්ඡේදයේ ස්වාමිනී ඔබ වහන්සේ මේ කතා කරපු වචන වලින් ස්වාමිනී මේ ආගමික මනුෂ්‍ය නැත්නම් මේ පරිසවරුන්ට ස්වාමින් වහන්සේ එක පැකිලීමට කාරණාවක් උනායි කියලා. අපි හරවු මේ පදේ ඉතා ඉක්මනින් සමහරක් විට යේසුස් වහන්සේ කතා කරපු දේවල් මනුෂ්‍යයන් පැකිලෙන්නපත් වුණා. උන්වහන්සේ ගෝලයන් පවා බය වුණා. 12 වෙනි පදේ අපි කියවමු. එවිට ගෝලෝ ඇවිත් පරිසවරු ඒ වචන අසා බාධා වූ දන්නාසේක්දයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ උත්තර දෙමින් ඉතින් උන්වහන්සේ උත්තර දෙමින් මොකද්ද පැවසුවේ? ස්වාමිනේ මේ ගෝලයන් කිව්වා ස්වාමිනේ ඔබ වහන්සේ කතා කරපු දේවල් වලින් මේ පරිසවරු ස්වාමිනේ ඒ අය බාධාටපත් වුණානේ. උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේ ඔබේ සේවයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබ කතා කරපු දේවල් වලින්. මේ ෆරසිවරු හරි වැදගත් මිනිස්සු. ඒගොල්ලන්ට පුළුවන් මිනිස්සුන් වළක්වන්න. ඒගොල්ලන්ට පුළුවන් දෙවියන් වහන්සේගේ මේ කටයුතු වලට විරුද්ධව ක්‍රියා කරන මේ ෆරසිවරු කොහොම හරි තියන් ඉන්නට ඕනේ. ඒවා හරි වැදගත් අපට මේ මිනිස්සුන්. නැත්නම් ඔබේ සේවයට බාධාවක් වෙන්න පුළුවන් මේ මිනිස්සුන්. මේ ගෝලයන් පවා වෙවුලන ගත්තා. බය වුණා. මොකද ඒට හේතුව මේ ෆරසිවරුන්ට තනක් තිබුණා. ස්ථානයක් තිබුණා. විශේෂ පුද්ගලයන් එයාට පුළුවන් යම් දේවල් වෙනස්කම් කරන්න. නමුත් යේසුස් වහන්සේ මොකද්ද පිළිතුරක් වශයෙන් දුන්නේ? උන්වහන්සේ ගෝලයන් බය වුණා. බාධා වුණායි කියලා. නමුත් උන්වහන්සේ හැරලා මොකද්ද කිව්වේ? උන්වහන්සේ කිව්වේ පියාණන් වහන්සේ හිටවපු නැති දෙයක්. උන්වහන්සේ ඉදහරනවා කියලා ඒවා උගුලලා දාන්න. දිගටම කියමු 13 වෙනි පදේ. මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් නොයින්දු සියලුම ඵල ඇති උදරුණු ලබන්නේය. ඔහු නිකම් සිටිත්වා. ඔහු මඟ පෙන්වන අන්ධයෝය. අන්ධෙක් අන්ධයෙකුට මඟ පෙන්වමින් යතොත් දෙදෙනාම වලක වැටෙනවා ඇතයි කීසේක. දෙදෙනාම වලට වැටෙනවා ඇත. ඉතින් උන්වහන්සේ අපට ගිය සතියේ බැලුවේ අපි සමහරකට ලෝකීය මිනිස්සුන් වෙන්න පුළුවන්. නමුත් මෙතන බැලුවේ සැබවින්ම ප්‍රේමයෙන් ගමන් නොකරන මිනිසෙක් අන්ධකාරයේ ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු අන්ධයෙකුට ජීවත් වෙන්නේ.
ඒ මනුස්සයට පුළුවන් අන්ධකාර ජීවත් වෙන්න. අපි දකින්නේ මාංශයෙන් ගමන් කරන මිනිස්සුෙකුට පුළුවන් තවත් මාංශයෙන් ගමන් කරන මිනිස්සයාව ගෙන යන්න පරාජිත ජීවිතයක් ගත කරන්න. අපි දකින්නේ බොහෝ මිනිසයන් පරාජිත ජීවත් වෙන නිසා එයාගේ පරාජිතභාවය එයාය වසා දමන්නට උත්සාහ කරන්නේ කොහොම හරි අනිත් අයටත් මඟ පෙන්වන්න පරාජිතව ජීවත් වෙන්න. මට මතකයි මේ ඇදහිල්ලේ වචනය පිළිගත් දවසේදී අපිට බොහෝ මිනිස්සුන් කතා කරලා පැවසුවා ඕව පිළිගන්න එපා. දුරකථනයෙන් කතා කරා අය හිතුවේ ඒ අයට විශේෂ කැඳවීමක් තිබුණයි කියලා අය හිතුවේ. ඔබට ඇත්තට අවවාද කරන්න ප්‍රවේශම් වෙන්න ඔය ගැනීම සම්බන්ධව ප්‍රවේශම් වෙන්න. ඔබ දන්නේ නැහැ මොකද්ද ඔබගේ අන්තිම. අපි දන්නවා සමහරක් අයට වෙච්ච දේවල්. මං කිව්වා මම දන්නේ නැහැ එක දෙයක්. මම දන්නේ ස්වාමින් වහන්සේගේ වචනේ නම් ඒක මම පිළිගන්නවා. ඒක මිනිස්සුගේ වචනයක් නම් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ වචනේ නම් ඒක ඉෂ්ට වෙන්නේ නිසා මම තෝරගන්නවා මේ වචනය මගේ ජීවිතයට අදාළ කරගන්න. ඒක ජීවිත රටාවක් කරගන්න මම තෝරගන්නවා. මාව අන්තවාදී කියලා කිව්වත් කමක් නැහැ. නමුත් මේ වචනේ පවසා තිබෙන දේ මම විශ්වාස කරනවා. ඉතින් උන්වහන්සේ කිව්වේ ඒ ආයත නිකන් ඉන්න දෙන්න. ඒ ආයත නිකන් ඉන්න දෙන්න. සමහරක් විට අන්ධකාරයේ ජීවත් වෙන මිනිස්සුන් එලිදරව් වාක්‍ය ප්‍රතික්ෂේප කරන මිනිස්සුන් සමග අපිට වැඩි වේලාවක් ගත කරන එක ප්‍රයෝජනයක් නැහැ. අපිත් මෝඩයි සමහරක් විට යයසම කාලේ ගත කරනවා. මේ මිනිස්සයා සම්පූර්ණ විරුද්ධයි නම් ඇදහිල්ලට මේ මිනිස්සයා සම්පූර්ණ විරුද්ධයි නම් දෙවියන් වහන්සේගේ දේවල් වලට අපි මේ මිනිස්සයා තම කාලේ ගත කරන එක අපි නිකන් කාල නාස්ති කරනවා මෙතන. මේ මිනිස්සයාට මොනා කිව්වත් තේරෙන්නේ නැහැ. සමහර මිනිස්සයන්ට කැමති පෞද්ගලික උපදෙස් ලබා ගන්න එන්න. මට කැමති ඔබ සම කතා. මම කතා කරන දේවල් ප්‍රසිද්ධ ඔබ ඇසුවා නම් ඔබට අවශ්‍යතාවයක් නැහැ පෞද්ගලික උපදෙස් ලබා ගන්න එන්න. ඒට හේතුව ඒගොල්ලෝ එන්නේ විවේචනය කරන්න. එයා එන්නේ නැහැ මම කියා දෙන්න මට වෙච්ච දේ මම ඔබට කියා දෙන්න මම කෝ ඔබට වෙච්ච දේ නෙවෙයි මට වැදගත්. මට කැමති යේසුස් වහන්සේ මොකද්ද පැවසුවේ කියලා. ඔබට වෙච්ච දේ ගැන ඔබේ ඇදහිල්ලේ ප්‍රමාණය හැටියට වෙන්නට පුළුවන්. ඔබ විශ්වාස කරපු හැටියට වෙන්නට පුළුවන්. සමහර මිනිස්සුන් කියයි ඔබ දන්නේ නැහැ මම දන්නවා කීප දෙනෙක් ඔය දේ විශ්වාස කළා මොකක්ද උනේ කියලා. බොහෝ වෙලාවට මම දැක තිබෙන්නේ මෙන්න මිනිස්සුන්ගේ තමාගේ ඇදහිල්ලේ ප්‍රමාණයට වඩා දේවල් කරන්න ගිහිල්ලා තමාගේ ආත්මික වර්ධනය ගැන සිතන්නේ නැතුව වෙනත් අනිකුත් දේවල් ගැන සිතාගෙන නොමග ගිහින් යය සිටින්නේ. ඉතින් ඒ නොමග ගිහින් ආය නොමග ගිය මිනිස්යන් බොහෝ අය සිටිනවා. මට මතක අවුරුදු ගණනාවකට පෙර මේ සභාවට ආපු කෙනෙක් අවුරුදු ගණනාවකට පෙර ඒ කිනාට මේ ප්‍රකාශ කිරීමේ වචනය සම්බන්ධව මේ මිනිස්සයා විහිළු කරා. ඒ විහිළුව තුලින් මේ මිනිස්සයා ගිහිල්ලා අන්තිමට හිර කූඩුවට ගියේ. මොකද මිනිස්සයා කරේ ගිහිල්ලා තනින් තනට ගිහිල්ලා වහන වල අත තියලා කිව්වා මෙන්න මේ වහනේ මගේ කියලා. ගේකට ගිහිල්ලා ගේට අත තියලා කිව්වා මේ ගේ මගේ කියලා. බලපුවම පොලිසිය එක්කෙනෙක් ගිහේ. කෙලින් මනුස්සයා කූඩුවට දාලා එක්ක මනුස්සයාගේ ඔළුව අප්සෙට් එකක් කියලා කිව්වා. නැත්තම් මේ මනුස්සයා ඉතින් සභාව ගැන ඉතින් අප ගැන වැරදි කතා කරා. එක එක දේවල් කිව්වා. නමුත් සත්‍ය මෙන්න මෙයයි. ඒ මනුස්සයා වාඩිලා වචන තැහැව්වේ නැහැ. ආත්මන් වහන්සේ කුමක්ද පැවසුවේ කියලා පැවසුවේ. එයා සිතාගත්තේවත් නැහැ. හැමදේම ඔක්කොම අපි ගන්නේ තෘෂ්ණාව සඳහා. හැම දෙයක් අපි ගන්නේ වෙල්ලේම තෘෂ්ණා අපේ පෞද්ගලික මේ අවස්ථාවේදී අපට ඕන හැටියට. නමුත් දෙවියන් වහන්සේම අපි සම්බන්ධකමක් ගොඩනගා ගත්තා නම් අපේ ආත්මික ජීවිතේ වර්ධනය කරගත්තා නම් කිසි කලක අපි මුලාවට අසු වෙන්නේ නැහැ. අපි කියන්නේ නිතරම ස්වාමීන් වහන්සේ සත්‍යයි. බයිබලයේ මෙන්න මේ වචනේ මගේ ජීවිතයට විශාල වෙනසක් ඇති කරා. අපි හරවමු රෝම පොතට අපි හරවා රෝම 3 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු. 3 සහ 4 අපි දෙකම කියවමු. ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන් වහන්සේගේ විශ්වාසකම හිස් වේද? එසේ නොවේවා. ඔබ වහන්සේගේ වචන වලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චය කරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස සියලු මිනිසයන් බොරුකාරයන් වුණත් දෙවියන් වහන්සේ සැබෑ බව පෙනේවා. සියලු මිනිසයන් බොරුකාරයන් වුණත් ඔබ වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ. මිනිසයන්ට බොරු කියන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේට බොරු කියන්න බෑ. සියලු මිනිසයන් බොරුකාරයන් වෙන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ සත්‍ය. ඉතින් ඕනම දෙයකට අපිට කියන්න පුළුවන් ස්වාමිනී මම දන්නවා මේක මගේ වැරද්දක්. මේක මගේ තිබුණු වැරදි මතයක් මට තිබුණේ. ඒ නිසා ස්වාමිනී මම වෙනස් වෙනවා. ඔබ වහන්සේ හරි ස්වාමිනී.
ඔබ වහන්සේ හරි. සමහර මනුෂ්‍යයන් අදටත් පසුබට වෙයි සිටින්නේ. ඒට හේතුව ඒ කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේ තමයි මේ දේ සිදු වෙන්න ඉඩ දුන්නේ. ඔබ වහන්සේ මේකට ඉඩ දුන්නේ නැත්නම් මේ දේ සිදු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඕනම දෙයකට ඉඩ දෙයි ඔබේ ජීවිතේට සිදු වෙන්න ඔබ ඉඩ දෙනවා නම් ඒකට. නිතරම යන්න උත්පත්ති පොත හරි පහසුයි. මනුෂ්‍යයන් කියන්නේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ කියලා හැම දෙයකටම දෙවියන් වහන්සේට දොස් කියනවා. නමුත් සැබවින උත්පත්ති පුතට අපි යන විට අපට පැහැදිලිව පෙනෙන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට කිව්වා ජීවන ගසෙන් කන්නේ කියලා. උන්වහන්සේ කිව්වේ දැනගැන්මේ ගසෙන් කන්න එපයි කියලා. යහපත සහ අයහපතේ ගහෙන් කන්න එපා කියලා උන්වහන්සේ පැවසුවා. නමුත් මනුෂ්‍යයා ඒ ගහෙන්ම කෑවුවා. කාපු ගමන් මොකද සිද්ධ වුනේ? මනුෂ්‍යයන්ට මිනිස් ජාතියට මේක ශාපයක් වුණා. ඒ වගේම තමයි අද දවසේදී දෙවියන් වහන්සේ දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියපු දේ අපි කළොත් කවදාවත් අපට වරදින්නේ නැහැ. බලමු තව එක කාරණාවක් ඉතා ඉක්මනින් විනාඩි 5ක් තව ගමු අපි. ලූක් 10 වෙනි පරිච්ඡේදයට අපි හරවමු. අපට හොන දන්න කතාවක්. ලූක් 10 වෙනි පරිච්ඡේදයට අපි හරවා අපි කියවමු 38 වෙනි පදයේ සිට. තවද ඔවුන් යද්දී උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල් වූසේක. එවිට මාර්තා නම් එක්තරා ස්ත්‍රියෙක් තමාගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය. ඔව් මාර්තා උන්වහන්සේව පිළිගත්තයි කියලා මෙතන සඳහන් කර තිබෙනවා. නමුත් අපි කවුරුත් දන්නවා මාර්තා කරගත්ත වැරද්ද. යම් කෙනෙකුට පුළුවන්කමක් තිබෙනවා යේසුස් වහන්සේව පිළිගන්න. නමුත් පිළිගත්තට ඒ මිනිස්සයාගේ ජීවිත කාලේ ඒ මිනිස්සයාට වරදින්න පුළුවන්. දෙවියන් වහන්සේට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන සඳහන් වී තිබෙන්නේ විශේෂයෙන්ම 38 වෙනි පදේ මාර්තා උන්වහන්සේව පිළිගත්තා නිවසට. නමුත් අපි පසුව දන්නවා මාර්තා කරගත්ත දේවල්. දිගටම කියමු 39 වෙනි පදේ. ඈට මරියා නම් සහෝදරියක් සිටියාය. ඈ ස්වාමින් වහන්සේගේ පාදමුලේ හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය. ඔව් ඈට මෙතන සඳහන් වී තිබෙන්නේ විශේෂයෙන් මෙන්න මේ විදිහටයි. මරියා කියන සහෝදරියක් ඈට සිටියයි කියලා සඳහන් කරන්නේ. ඇයත් යේසුස් වහන්සේගේ පාමුල වාඩි වී සිටියයි කියලා තමයි අදහස උතන දෙන්නේ. නමුත් සිංහල බයිබලයේ තව පොඩ්ඩක් පැහැදිලි මදි. 39 වෙනි පදේ කියවමු. නැවත ඈට මරියා නම් සහෝදරියක් සිටියාය. ඈ ස්වාමින් වහන්සේගේ පාදමුලේ හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය. නමුත් මෙතන ඇත්තට එන්නට ඕන ඇයත් සිටියයි කියලා එක වෙනසක් තිබෙනවා. ඒට හේතුව අපි සිංහල බයිබලයේ ගත්තාට පෙනෙන්නේ ඇය පමණයි ස්වාමින් වහන්සේගේ පාමුල සිටියයි කියලා. නම් මෙතන සඳහන් වී තිබෙන්නේ ඇත්තටම ඇයට සහෝදරියක් සිටියයි කියලා. මරියා කියන සහෝදරියක් සිටියා. ඇයත් යේසුස් වහන්සේගේ පාමුල වාඩි වී සිටියයි කියලා කියන අදහස දෙන. ඉතින් මට පෙනෙන්නේ දෙගොල්ලම වාඩි වී ස්වාමින් වහන්සේගේ වචනය ඇසුවයි කියලා. දෙගොල්ලම වාඩි වී ස්වාමින් වහන්සේගේ වචනය ඇසුවා. අපි දකින්නේ මාර්තා යේසුස් වහන්සේ පිළිගත්තා. ඒ වගේම මරියා සහ මාර්තා දෙගොල්ලම වාඩි වී යේසුස් වහන්සේගේ පාමුල වචනය ඉගෙනගෙන සිටියේ. 40 වෙනි පදේ. නමුත් මාර්තා බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය. ඈ උන්වහන්සේ වෙතට ඇවිත් ස්වාමිනී මාගේ සහෝදරී තනියම උපස්ථාන කරන්නට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? ඔව්. අපි දකින්නේ මාර්තාට ප්‍රශ්නයක් තිබුණා. මාර්තාත් යේසුස් වහන්සේ සමග වාඩි වී සිටියේ. නැත්නම් යේසුස් වහන්සේගේ වචනය අසන්නට උන්වහන්සේගේ පාමුල සිටියා. නමුත් අපි දකින්නේ ඇයගේ අවධානය එහාටයි මෙහාටයි යන්න පටන් ගත්තා. අවධානය නැතුව ගියාම තමයි කරදර මිනිස්සෙකුට ඇති වෙන්නේ. හැම දෙයක් ගැන කරදර වෙන්න පටන් ගත්තාම තමයි තමාගේ සහෝදරියගේ වැරදි සොයන්න පටන් ගන්නෙ. ඇයත් වාඩි වී සිටියා. අපි ඊළඟ පාර බලමු. අපි උතනින් නවත්වමු. අද දවසේදී ඔබ ඉගෙනගත්ත දේවල් වලින් ඔබ තේරුම් ගන්න. දෙවියන් වහන්සේ අද දවසේ අපට කතා කරමින් පවසන්නේ මේ පෞද්ගලික කාලවල උන්වහන්සේ සමග අපි ගත කරන කාලවල අපි උන්වහන්සේ පිළිගන්නට පුළුවන්. උන්වහන්සේ සමග අපේ සහෝදරීත් සමග වාඩි වී සහෝදරයන් සමග වාඩි වී උන්වහන්සේගේ පාමුල සිටින්නට පුළුවන්. නමුත් අපේ අවධානය එහාටයි මෙහාටයි යන්න පටන් ගත්තාම තමයි අපට පේන්නේ අපේ සහෝදරියගේ වැරදි. අපේ සහෝදරයාගේ වැරදි. අපේ අවධානය උන්වහන්සේ කෙරේ තබා අපි සිටියා නම් අපට වගකීම බාර දුන්න දේ අපි කරමින් සිටියා නම් අපට කවදාවත් කිසි ප්‍රශ්නයක් නැතුව අපට පුළුවන් උන්වහන්සේට සේවය කරමින් සිටින්න. ඇයට බැරි වුණා ඇයගේ සේවය සම්පූර්ණ වශයෙන් ගෙන යන්නට හේතුව වැරදි සොයන්න පටන් ගත්තා.
ඇයගේ ජීවිතයේ තිබුණු ඒ ප්‍රශ්නය. ඒ නිසා අපි ඊළඟ සතියේ ඊතුරු කාරණා බලමු. අපි මේ ඉගෙනගත දේවල් අපි අපගේ ජීවිතයට අදාළ කරගමු. ආදර දෙවියනි ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේ සම පෞද්ගලික කාලවල අපි ගත කරන වෙලාවේදී ඔබ වහන්සේට සමහරක් කියලා අපි ප්‍රශ්න ගෙන එනවා ස්වාමිනේ. ඒවට ඔබ වහන්සේ අපට පිළිතුරු දෙමින් සිටින්න අද දවසේදී මේ වචන වලින් ඔබ වහන්සේ අපව ධෛර්යමත් කළ නිසා ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ ඊයේත් අදත් සදාහට මේ කාකාරව සිටින දෙවියන් වහන්සේ. ස්තුතියි ස්වාමිනී. ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ අපේ බලවන්ත දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. ආමේන්.